रागक्षयो निब्बानं द्वेषक्षयो निब्बानं मोहक्षयो निब्बानं එරුවන් සරණයි. එතකොට අපි මෙන්න මේ නිර්වාණ ධර්මයේ දැන් දකිනවා මේ උතුම් චතුරාර්ය සත්‍ය ඔස්සේ නිරෝධස්ස නිස්සරණට්ඨෝ විවේකට්ඨෝ අසංකතට්ඨෝ අමතට්ඨෝ යනාදී වශයෙන් මේ ඉස්සෙල්ලත් විග්‍රහ කළා ඔබට මතක ඇති. මේ නිවන දකින්න ඕන අපි අර්ථ හතරකින් නිස්සරණ කියන අර්ථයෙන් විවේක කියන අර්ථයෙන් අසංකත කියන අර්ථයෙන් සහ අමූර්ත කියන අර්ථයෙන් මේ නිවන දකින්න ඕන. දැන් නිර්වාණ මාර්ගය අපි දකින්නේ. නිර්වාණ මාර්ගයේ දකින්නවා. ඒ නිර්වාණ මාර්ගයේ ගමන් කළාම මෙන්න මේ නිවන කරා ළඟා වෙනවා කියලා දකින්න. එතකොට තමයි මග වැඩෙන්නේ. එතකොටයි මග වඩන වීරිය ඇති වෙන්නේ. නිස්සරණය කිව්වේ මොකද්ද? මෙච්චර කාලයක් සංසාරي සැරිසරපු එක්කරි. භවයෙන් භවයට අනාථ සත්වයක් වශයෙන් වේදනාව යාවත් කාලීන උරුම හැමදෑම සිද්ධ වුණේ එක දෙයයි මොකද්ද? දුක්ඛින් දෙක. භවයෙන් භවයට අත්ුණා දුක්ඛින්ද දුක් වේදනා. වේදනාව තමයි අත්ුනේ. කර්මෙන් හතර දුන්නේ වේදනා. ඒකයි ditta ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය අනාදි වශයෙන් කර්ම වලින් ඒ විපාකات කරලා දින් ඔක්කොම වේදනා. සැප වේදනා, දුක් වේදනා, දුක්ඛම සුඛ වේදනා කියලා එක පරිවර්තන උනේ ඒ සත්‍යය තුළ පවතින අවිජ්ජා තෘෂ්ණාව කාරණ කොටගෙන. සෝමනස්ස සහගත සුඛ වේදනා, දෝමනස්ස සහගත දුක්ඛ වේදනා, අදුක්ඛම සහගත උපේක්ෂා වේදනා කියන. එතකොට මෙන්න මේ ආකාරයෙන් තුන් ආකාරයකට වේදනා සකස්ුනේ සත්‍යය තුළ පවතින අවිජ්ජා ප්‍රත්‍ය කරගෙන. ඒ වේදනාව ඕන පැත්තකට හැරියන් කියලා. ඒ වේදනාවේ ආරම්භය අල්ලලා දෙන්නේ. ආරම්භ කළ දෙන්නේ හැම වේදනාවක්ම නෙවෙයි. කර්ම විපාක වශයෙන් එන ඒවා කර්මයි. ඒකයි ditta ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය ආදී වශයෙන් මේ කර්ම වලට නම ලැබෙන්නේ. එහෙනම් භවයෙන් භවයට යාවත් කාලිනව දුක් වේදනා උරුම සත්‍යයක් ඉන්නවා. ඒකයි කිව්වේ ඒවන් ධිකරත්තං ඕ භික්කවේ දුක්ඛං පච්චුන භූතං තිබ්බං පච්චුන භූතං ව්‍යාසනං පච්චුන භූතං කටසි වඩ්ඩතා කියලා. එහෙම නොහිටියානම් දුක් විඳින සත්‍යයක් නොහිටියානම් අත්භවයේ තුල සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. ඒකයි දේශනා කළේ අනවතග්ගයන් භික්කවේ සංසාරෝ උබ්බා කෝටින පඤ්ඤායති. මුල් කෙලවර පණවන්න බැරි සංසාරික අනන්ත කාලික ඉඳලා මේ අවිජ්ජාන් තෘෂ්ණාවෙන් දුවගෙන එනවා මෙහෙම. හැබැයි භවයෙන් භවයට විඳ දුක විතරයි කියලා උන්වහන්සේ පෙන්වා දෙනවා. එහෙනම් වේදනාව පවතින අත්භවයෙන් අත්භවයට නාම රූප වෙනස් වෙනවා. ඔන්න වෙන වැඩි. දැන් මේ ජීවිතේ මනුස්ස නාම රූප ඇතුලේ මේ වේදනාවක් සකස් වෙනවා. ඒ නිසා මේ මම වේදනාව විඳින කෙනෙක් මේක ඇතුලේ ඉන්නවා කියලා අර අවිජ්ජාන් තෘෂ්ණාවෙන් නිගමනයක් වෙනවා. දැන් මේ යථාර්ථය අපි දකින්නවනේ. ඒ නිසා අපි හිම හිතන්නේ නැහැ දැන්. හැබැයි ධර්මයේ පිළිබඳ අනවබෝධයක් තියෙන කෙනා කොහොමද කල්පනා කරන්නේ? මම මේ වේදනාව විඳිනවා කියලා. එයා එමනේ ගන්න. ඉතින් එතකොට මම කවුද කියලා අහුවාම මමට අනන්‍යතාවක් නැහැ. වේදනාව විඳින කෙනෙක් ඉන්න බව නම් හැබෑව. ඉතින් එයාට අපිට ඕන තරම් නම් කියන්න පුළුවන්. අහවලා කියලා. මොන විදියට කිව්වත් ඒ කිසිවක අයිතියක් නැති වේදනාව විඳින්නෙක් ඉන්නවා. ඒවන් දීඝරත්තං ඕ භික්කවේ දුක්ඛං පච්චුන භූතං. ව්‍යාසනම් පච්චුන භූතං. දුක්ඛං පච්චුන භූතං තිබ්බං පච්චුන භූතං ව්‍යාසනම් පච්චුන භූතං. දුක් විඳා තියුණු දුක් විඳා ඊළඟට ව්‍යසන වලට මුහුණ දුන්න අවසානයේ සෝහන් බිම තර කළා. එහෙනම් දුක් විඳින්මින් සෝහන් බිම තර කළන සත්වයක් ඉන්නවා. කුමක් හේතු කරගෙනද? මේ අවිජ්ජා තෘෂ්ණා හේතු කරගෙන. එහෙනම් මෙන්න මේ සත්‍යය තමයි සැරිසරන්නේ. අර වේදනාව තුලයි මේ සැරිසරීම. වේදනාව තුලයි මේ සැරිසරීම. වේදනාව තමයි මේ සැරිසරන්නේ. ගැඹුරින්ම බැලුවහම. ඒ වේදනාව අත්භවයෙන් අත්භවයට නිර්මාණය වෙනවා. එතකොට මේ වේදනාවට ඒ අත්භවය තුල මුලාසහගත සත්වයේ කර දෙනවා, උර දෙනවා. මේ වේදනාව මමයේ මගේ මමයි මේ වේදනාව විඳින්නේ කියලා නෙකරුණේ දුක් විඳිනවා අවිජ්ජාවෙන් තෘෂ්ණා යුක්ත මනස. ඒ අවිජ්ජා තෘෂ්ණාවයි පහ කළ දැම්මහම එතන දුකක් නැද?
කවුද දුක් විඳින්නේ? දුක් විඳලා තියෙන්නේ එහෙනම් අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් සකස් වෙච්ච මායා සත්‍යෙක්, සංකල්පිත සත්‍යෙක්. දුක් විඳේ සසර පුරා සංකල්පිත සත්‍යෙක්, සංකල්ප ඇතුලේ හැදිච්ච සංකල්පීය සත්‍යෙක්. ඒ කියන්නේ පදාර්ථමය වශයෙන් ගත්තාම ද්‍රව්‍ය වස්තු පුද්ගල ද්‍රව්‍ය වස්තු සත්ත්ව පුද්ගල වශයෙන් පනවන්න පුළුවන් විදිහේ ප්‍රපංචයක් නෙවෙයි. එහෙම භෞතිකමය සත්වයක් නෙවෙයි. එහෙනම් සංකල්පීමය සත්වයක් තමයි මේ දුක් විඳලා තියෙන්නේ. සංකල්ප ගොඩක් අවසානයේ බැලුවහම සංකල්ප ගොඩක් අපට ඕනම් පුළුවන් ඔය මොනවා හරි අපි දොඩම් ගෙඩි ගොඩක් අරන් මිනිහෙක්ගේ රූපයක් හදන්න පුළුවන් ඕකේ. එතන එතකොට මිනිහෙක්ගේ රූපේ පේනවා. හැබැයි මෙතන තියෙන දොඩම් ගෙඩි ගොඩක්. එහෙම පුළුවන් ඕනම එකකින් අපිට රූපයක් හදන්න. ගඩොල් ගොඩක් අරගෙන අපිට රූපයක් හදන්න පුළුවන්. එතන මිනිහෙක්ගේ රූපයක් පේනවා. හැබැයි එතන තියෙන ගඩොල් ගොඩක්. ඉතින් මේ විදිහට අපිට පුළුවන් යමකින් රූපයක් හදන්න. එතන රූපේ විද්‍යමාන වුණාට එහි පවතින්නේ එහි මූල ඒකක ගොඩ. එහෙනම් මෙතන අපිට සත්‍යය පේන යම්කිසි ආකාරයකින් හඬන වැළපෙන හෝල්ලන හලියන පොළවේ පස් කන කලන්ති දාලා වැටෙන එහෙම පුදුමාකාර සත්‍යයක ඉන්නවා. මේ සතා සම්පූර්ණයෙන්ම හැදිලා තියෙන අර සංකල්ප ගොඩකින්. සංකල්ප වල එකතුවක් තමයි සත්‍යය කියලා කියන්නේ. ඒකයි සංකල්ප රාගෝ පුරිසස්ස කාමෝ. කාමයේම තමයි මේ සංකල්පිත රාගෙම තමයි අවසානයේ බැලුවාම අර සත්‍යයක් වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. සත්‍යය පනවන්න පුළුවන් ඕනම ආකාරයකට එහෙම. ඒ කියන්නේ භෞතික සත්‍යයක් එහෙම නෙවෙයි. සංකල්පිත සත්‍යයක්. තණ්හාවේ ක්‍රියාකාරීත්වය සත්‍ය වශයෙන් පේනවා. අවිජ්ජාවේ ක්‍රියාකාරීත්වය සත්‍ය වශයෙන් පේනවා. අවිජ්ජා තණ්හා දෙකේම ක්‍රියාකාරීත්වය සත්‍ය වශයෙන් පේනවා. රාගෙන් ක්‍රියාත්මක වෙනකොට සත්‍ය වශයෙන් පේනවා. දේශයෙන් මෝහෙන් ක්‍රියාත්මක වෙනකොට සත්‍ය වශයෙන් පේනවා. පොදුවේ ගත්තාම චන්දරාගෙන් ක්‍රියාත්මක වෙද්දී සත්‍ය වශයෙන් පේනවා. එහෙනම් මේ සෑම තැනකම පැවතිලා තියෙන්නේ සංකල්ප කොට. මොකද ඒ රාගෙන් ක්‍රියාත්මක වෙනවා වශයෙන් පේන්නේ අපිට සංකප්ප රාගය. සංකල්පිත රාගය. එහෙනම් ඒ රාගයම කියන්නේ සංකල්පයක් නම් සත්‍යය ඒකාන්තයෙන්ම සංකල්පිතයි. සංකල්පිත සත්‍යය තමයි මේ ඇතුලේ වාසය කරන්නේ. ඒ සංකල්පිත සත්‍යයට තමයි එක එක නංගම් දීලා පදවි තානාන්තර ප්‍රදානය කළ තව තවත් අර මෝහය වැඩි කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ බඳු සංකල්පිත අඥාන සත්‍යයම එකතු වෙලා තව සංකල්පිත සත්‍යයේ මෝහය තව තවත් අර කරනවා. තව තව එහෙම දේවල් එක එක ආකාර දේවල් මේ අපිට දකින්න ලැබෙන මේ සමාජය. සංකල්පිත සත්‍ය විසින්ම සංකල්පිත සත්‍යව පවත්වාගෙන යනවා. චතුරාර්ය සත්‍ය ධර්මය අසවබෝධ නොවන තාක්කල් මෙන්න මේ යථාර්ථය තේරුම් ගන්න අවබෝධ කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. එතකන් හිතන් ඉන්නේ ආත්මීය සත්‍යයක් මෙහි වාසය කරනවා කියලා. එක්කෝ හිතනවා අහේතුක අර අකරිය අර අනියතවාදයක් අහඹුවක් මේ සියල්ල කියලා. හේතුඵල ධර්මයේ නොදකින තාක්කල් කුමන හෝ දෘෂ්ටියක අන්තයක ජීවත් වෙනවා. ඔන්න ඔකයි වෙලා තියෙන්නේ. එහෙනම් මේ යථාර්ථය නුවණින් දකින්න ඕන. එතකොට පේනවා එහෙමනම් මෙන්න මේ සංකල්පිත සත්‍යයක් තමයි මෙන්න මේ යථාර්ථය නොදැන මේ සසර සැරිසරන්නේ. සංකල්පිත සත්‍යය. ඉතින් සංකල්පිත සත්‍යයක් වහම ඉතින් ඒ සංකල්පිත කියනක රූප වේදනා සංඥා සංකාර විඥාන කිසිවකින් පනවන්න බෑ. ඒ පහම ඇසුරෙන් ගොඩ නැගිච්ච එකක් සංකල්ප කියන්නේ. එහෙනම් පින්වතුනි මේ සංකල්පිත සත්‍යය ඒ සංකල්පිත සත්‍යය ජීවත් වෙන්නේ මේ අවිජ්ජා තෘෂ්ණාව පවතින තුරු විතරයි. අවිජ්ජා තෘෂ්ණාවයි දුරු වෙච්ච ගමන් ඒකේ සංකල්ප සියල්ල දුරු වුණා. එහෙනම් සියලු සංකල්ප හැදිලා තියෙන්නේ මේ අවිජ්ජා තෘෂ්ණාවයි නිසා. එහෙනම් අවිජ්ජා තෘෂ්ණාවෙන් යුක්ත සංකල්ප ගොඩක් තමයි අපිට මේ සත්‍යයක් වශයෙන් පේන්නේ සංකල්පිත සත්‍යය. මෙන්න මේ අවිජ්ජා තෘෂ්ණාව දුරු කරාම අර සියලු සංකල්ප අවසන්. එදාට සත්‍ය අවසන්. අන්න එහෙනම් එදාට රහතන් වහන්සේ මතුවෙනවා. එතකොට පින්වතුනි එහෙනම් ඔන්න නුවණින් බලන්න ගැඹුරින්. මෙන්න මේ සංකල්පිත සත්‍යය තමයි සිත විසින් මේ පවත්වාගෙන යන්නේ අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් යුක්තව. එහෙනම් මෙන්න මේ සත්‍යය තමයි මේ සසරි සැරිසරන. සසරි සැරිසරුවේ අනේක ಜಾති සංසාරං සන්දා විසං අනිබ්බිසං. ඔය තියෙන්නේ. අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේම දේශනා කරා.
අනේක ජාතික පටන් මේ සංසාරේ සැරිසරුවා කියන. එහෙනම් මෙන්න මේ සැරිසැරීම අවසන් වෙනවා දැන්. නිස්සරණය කිව්වේ ඒක. එහෙනම් නිවන යනු ඒ නිස්සරණයයි. එහෙනම් නිස්සාරණාර්ථය. ඊළඟට විවේකාර්ථය. විවේකට්ටං නිස්සරණට්ටං නිබ්බාන. විවේකට්ටං නිබ්බාන. විවේකයක් තව අර්ථයක්. විවේකය ගොඩක් මිනිස්සු අකමැති දෙයි. නිවන කියන විවේකය පොඩක් අපි පසකින් තියලා එදිනෙදා ජීවිතේ විවේකයේ දිහා බැලුවොත් එහෙම අඥාන ජනයා කොහොමද හැසිරෙන්නේ? සමහර මෝඩ හිස් මිනිස්සු ඉන්නවා විවේකයට වෛර කරනවා. ඒ කිව්වේ අපි හිතමුකෝ මෙහෙම උදාහරණයක්. යම්කිසි ගෙදරක් තියෙනවා. මේක මේ අපි උදාහරණයක්. යම්කිසි ගෙදරක් තියෙනවා මේ ගෙදර මහත්ය බනහනවා. නෝන බනහන්නේ. අපි හිතමුකෝ මහත්ය බනහලා දැන් නුවණින් ධර්මයේ මෙනෙහි කරමින් පුටුවේ වාඩිලා ඉන්නවා. නෝනා ඉතින් ගෙදර ගොඩාක් වැඩපල කරලා දැන් කේන්තිත් ගිහිල්ලා ඉන්නේ. දැන් ඉස්සරහට එනකොට මහත්තයා පුටුවේ වාඩිලා කල්පනා කරනවා. දැන් මොකක් වෙයිද? මොනවද මිනිස්සු හැමතිස්සෙම කල්පනා කරන්නේ? එක තැනකට වෙලා මෙතන මම මැරෙනවා නැහිනවා. තමුසේ මෙතන වාඩිලා ඉන්නවා. ගිහිල්ලා දර ටිකක් පලනවාකෝ. මේ කාලේ ගෑසුත් නැහැ. දැන් ඔහොම බයිනෝ. එතකොට අර මිනිස්සයා විවේකයෙන් ඉන්න අවස්ථාවක් දැක්කොත් අනිවාර්යෙන් ওই ස්ත්‍රී වැඩ කියන. නිකන් ඉන්නේ ගිහිල්ලා අර දරුවන්ගේ රෙදි ටිකවත් හොදන. නිකන් ඉන්නේ පාන් රාත්තලක් ගේනවා කඩේ කියලා. නිකන් ඉන්න දෙන්නේ නැහැ. එයාට පේන්නේ නිකන් ඉන්නවා කියලා. එයා විවේකේ හඳුරන්නේ නැහැ. එයා හිතන් ඉන්නේ හැම වෙලාවකම වැඩ කරන්න ඕන මොකක් හරි. මේ වෙලාව අපත යවන්න එපා. මොන හරි වැඩක් කරන්න. හැම තප්පරයක්ම ආයෝජනය කරන්න. කුමක් පිණිසද? සොහන පිණිස. අවසාන උතනින් තියලා යන්න වෙරිය. හැම තප්පරයක්ම ආයෝජනය කරපුවා. ඒ නිසා කාලේ අපත යවන්න එපා. දැන් අර මිනිසයා බණ අහලා ධර්මයේ නුවණින් මෙනෙහි කරනවා. අර ස්ත්‍රියට පේන්නේ ඔහු නිකන් ඉන්නවා කියලා. දැන් මේක මේ පැවිදි ජීවිතෙදිත් බලපාන කාරණාවක්. දැන් භික්ෂූන් වශයෙන් අපි මේ ධර්ම මාර්ගය තුල නිශ්ශබ්දව යෝනිසෝ මනසිකාරය දෙන. පිටින් බලන් ඉන්න මිනිහට පේන්නේ හාමුදුරුවෝ නිකන් ඉන්නවා කියලා. එහෙම තමයි හිතෙන්නේ. එතකොට මේ හාමුදුරුවෝ නිකන් ඉන්නේ මොන හරි ඇවිල්ලා මේ බණපදයක්වත් අපිට කියන්නකෝ. නැත්තම් මොකක් හරි කරන්නකෝ. අනුමතෙන් බෝධි පූජාවක්වත් කරන්නකෝ. මොකක් හරි කරන්න නිකන් ඉන්නේ. පිරිත් ටිකක් කියන්න අපේ ගෙදර ඇවිල්ලා නිකන්. නිකන් ඉන්න එපා. විවේකේ අඳුර නැහැටි මිනිස්සු. මේ යෝනිසෝ මානසිකාරය වැඩෙන්නේ විවේකයේ තුල. විවේක නිශ්චිතවයි. මේ උතුම් සප්තබොජ්ජංග ආරම්භ වෙන්නේ. එතකොට එහෙනම් මේ විවේකය කියලා කියන්නේ වැඩ කරන්නේ නැහැ කියන අර්ථයෙම නෙවෙයි. විවේකය කියන්නේ මේ යථාර්ථය නුවණින් දැකලා මේ හිස් මායාවක් පස්සේ ලුහුබඳින්නේ කියලා නුවණින් දැකලා මේ දුක්ඛ ස්කන්ධයක් පස්සේ ලුහුබඳින්නේ කියලා නුවණින් දැකලා මේ අසාර ලෝකයක් පස්සේ ලුහුබඳින්නේ කියලා නුවණින් දැකලා සිද්ධ වෙච්ච අත්හැරීම තුළ ලැබිච්ච විවේකය. ඒක නිකම් මේ රස්සාවත් ඇහැලා ලබන විවේකේ නෙවෙයි. සතියකට එක දවසක් ඔය ලැබෙන විවේකය ගැන නෙමෙයි මේ කියන්නේ. වැඩපල කරන්න හේතු තියදී වැඩපල කරන්න තියදී වැඩපල කරන්න නැතුව උඩපින් බල බල නිකන් වාඩි වෙන එකට නෙමෙයි මේ විවේකය කියන්නේ. මේ විවේකයේ යථාභූතයෙන් ලැබිච්ච විවේකය. සියලු රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභයි කියලා නුවණින් දැකලා ඒ අවබෝධය තුළ ඇතිවෙච්ච විවේකය. ඒක නිකන් ආවට කියලා ලබන්න පුළුවන් විවේකයක් නෙවෙයි. එහෙම පුළුවන් නම් එක මිනිසෙක් එක තැනක වාඩිලා ඉන්න. එහෙනම් හැම මිනිසෙෙම එහෙම ඉඳී එච්චර පහසු නම් ඒ විවේකයේ ලබන එක. මිනිහෙට පුළුවන් උඩින් බල බල තාප්පයක් උඩ හරි වාඩිලා ඉන්න. වැඩක් නැති ඔය කොල්ලොත් ඉන්නේ බෝක් උඩ වාඩිලා. ඒකටත් විවේකය කියනවද? ඒ මොන වගේ විවේකයක්ද? ඒකයිලා වල්බూరు විවේකයක්. බූරුවන්ගේ විවේකයක් ඒක. ටික වෙලාවයි විවේකය ලැබෙන්නේ බූරුවන්ට. බූරුවන්ට ලැබෙන්නේ බොහොම ටික වෙලාවක් නේ විවේකය. ඉතින් ඒ වෙලාවේ උඩ පයින්න පුළුවන්, කෑ ගහන්න පුළුවන්. එකිනෙක අරගල කරන්න පුළුවන්, බූරුව ගැටෙන්න පුළුවන්. උන්ට විවේකය ලැබිච්ච වෙලාවට වල්බూరుවන්. ඊට පස්සේ මොකද වෙන්නේ? ආයෙ බාර ඇදගෙන යන්න ඕන.
වල් බූරුවන්ට බොහෝම ටික වෙලාවක් විවේකී ලැබෙනවා. ඒ විවේකයේ ඇතුළේ උන් ඇති වෙනකන් දඟලනවා. උඩ පයින්. පැනලා යන්න අදහසක් නැහැ. ඒ ව්‍යසනයෙන් ගැලවෙන්න අදහසක් නැහැ. ඒ බරෙන් නිදහස් වෙන්න අදහසක් නැහැ. උන් කරන්නේ එකම දේ මොකද්ද? ඒ වෙලාවේ කනවා බොනවා දඟලනවා. එච්චරයි වල් බූරුව කරන්නේ. ඌට බොහොම සුළු වෙලාවක් විවේකී ලැබෙනවා. ඊට පස්සේ ආපහු විශාල බරක් පටවනවා කරේ. ඕකත් ඇදගෙන ආයි යන්න ඕන කාන්තාර මැද්දෙන්. ඒ නිසා බෝක්කුඩ වාඩිලා ඉන්න කොල්ලන්ට තියෙන අන්නරේ වල්බూరు නිදහස. ඔය වල්බూరుව බොහොම ටික වෙලාවෙ නිදහස තියෙන්නේ. ඊට පස්සේ විශාල බරක් ඔය බూరుව පිටින් තබනවා කර්මයේ විසින්, පොලෝකයා විසින් හෝ. අවසානයේ යන්න වෙන්නේ කොහෙටද කියලා දන්නේ නැහැ. ඒ නිසා ඒ විවේකය ගැන නෙමෙයි මේ කියන්නේ. මේ විවේකයේ අවබෝධයෙන් හිතින් චන්දරාගේ දුරු වීම නිසා, හිතේ චන්දරාගේ දුරු වීම නිසා, හිතින් සියල්ල අත්හැරීම නිසා, අත්හරිනවා කොහොම බලෙන් හිතාගෙන අත්හැරලා නෙමෙයි. මම අත්හරිනවා කියලා හිත අත්හැරලා නෙමෙයි. අවබෝධයෙන් අත්හැරිලා දන්නේම නේ. નિરાයාසයෙන්ම හිතින් ගිලිහිලා ගිහිල්ලා. වැඩක් නැති කුණු දේවල් හිතින් ගැලවිලා ගිහිල්ලා විසි වෙලා ගිහිල්ලා එළියට. කුණු කසල බැහැර වෙලා. එතකොට හිත පිරිසිදු වෙනවා. එහෙනම් ඒ බඳු අත්හැරීමක් මේ කියන්නේ. එහෙනම් අන්නේ ඒ අත්හැරීම ඇතුළේ ලැබෙන විවේකයක්. ඒ විවේකයයි ශ්‍රේෂ්ඨ මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨතම ධනිය ඒක විවේක ධනිය. මිනිස්සුયો ඔය හොයනවා ධනිය මොකටද? ඔය විවේකේ ලබන්න. නමුත් උන්ට ලැබෙන්නේ නැහැ විවේකේ කවදාවත්. අඥාන ජනයා කල්පනා කරනවා විවේකේ ලබන්න. ඔහු විවේකේ ලබන්න මොකද්ද ඔහු අනුගමනය කරන ක්‍රමය? Tamanට උවමනා විදිහේ Tamanට හිතුමනාපේ තමන්ගේ අල්ප ඥාණයෙන් එන තීරණයක්. එහෙම නැත්නම් කවුරු හරි මීට ඉස්සෙල්ලත් හිටියන හත්මුතු පරම්පරාවක්ම වැඩ වරද්ද ගත්ත. ඒ හත්මුතු පරම්පරාවෙන් එන මෝඩ අදහසක් මොකක් හරි. එහෙම නැත්නම් අසත්පුරුෂයෙක්ගේ මොන හරි ප්‍රකාශයක්. ගුරු කොටගෙන හොයනවා ඒ අය විවේකයේ. කොහොමද විවේකේ හොයන්නේ? එයා හිතනවා ගොඩාක් සල්ලි හොයාගත්තා නම් ලොකු විවේකයක් ලබන්න පුළුවන් කියලා. ඊට පස්සේ විවේකේ ලැබෙනවා. ගොඩාක් සල්ලි හොයාගත්තට පස්සේ ගොඩාක් සල්ලි හොයාගත්තොත් නම් පුළුවන් බොරැල්ල නගරෙ මැද්දේ තියෙනවා විවේක ලබන ස්ථානය. අන්න එතනින් පුළුවන් බින් අඟල මිලදී ගන්න. ඊට පස්සේ විවේකයෙන් සැතපෙලා ඉන්න පුළුවන් කැමැති කාලයක්. එහෙම විවේකයක් ලබන පිරිසකුත් ඉන්නවා ලෝකේ. ඒ අයට විවේකය ලැබෙන්නේ එතෙන්ට ගිය දවසට. ඥාති ටික කර පිටින් අරන් ඇවිල්ලා ඉඳා එහෙනම් දැන් ඇති වෙනකන් විවේක ලැබපන් කියලා තියලා යනවා. ඊට පස්සේ එදා ඉඳලා ඒ බොරැල්ල නගර මැද්දේ එතන තමයි ලොකුම අයගේ තැන. ඔබත් ප්‍රාර්ථනා කරන්න ඉතින්ට යන්න. ලොකුම අයගේ තැන. ගොඩාක් විවේක ලැබෙනවා අන්න ඒ වගේ තැනක අවසාන ගමන ගියා නම්. ඔන්නෝමයි අපි හිතන්නේ. මොකද අපි හිතාගෙන ඉන්නේ. අපි හිතනවා මේ මුදල් වලින් විවේකේ ලැබෙනවා කියලා. ඒ නිසා පුළුවන් තරම් සල්ලි හොයන අයියේ විවේකේ ලබන්න. බලන්න කොච්චර අපි අඥානද කියලා. අපිට අපි මඩුවලිගෙන් ගහගත්තත් මදි නේද? කල්පනා කරා. ඇයි ඒ මහා විශ්වයේ අසමසම මහා ශාස්ත්‍රතුමන් වහන්සේගේ බුද්ධ වචනයට කන් දුන්නේ නැහැ. කාගේ වචනයටද කන් දෙන්නේ තව? මොන තරම් හිතුවක්කාර දඩබ්බර ඒ කියන්නේ තමන්ගේම හිතුමනාපිට වැඩ කරන අඥානීද? දඩබ්බරකම අවශ්‍යතාවන් තියෙනවා සත්‍ය ඉදිරියේ. සත්‍ය තේරුම් ගත්තට පස්සේ දඩබ්බර වෙන්නේ. දඩබ්බරයි කියන්නේ මේ ලෝකයට නවන්න බෑ ඊට අර යතින්ද කීලෝ කිව්වේ ඒකයි කණුවක් වගේ. ගල් කණුවක් වගේ එහෙම වෙනවා. ඒ දඩබ්බරකම නෙමෙයි. තමන්ගේ මෝඩ තකතිරුකමට දඩබ්බර වෙනවා මෝඩ මිනිස්සු. එතකොට ඒ දඩබ්බරකම නිසා අවසානයේ උරුමෙන්නේ මොකද්ද? සැපත නෙමෙයි විපතමයි. ඒ අය හිතනවා තමන්ගේ හිතුමනාපිට කටයුතු කළාම තමන් හොයාගත්ත ක්‍රමවේදී හරි එකක්. ඒ ක්‍රමයට කටයුතු කළාම සැප ලැබෙනවා කියලා හිතාගෙන තමන්ගේ හිතුමනාපිට කෙනෙක් ධනිය හොයනවා, කෙනෙක් බලය හොයනවා, කෙනෙක් නිලය හොයනවා. බලන්න මිනිස්සු මේ වෙනකොට මේ රටේම හොඳම උදාහරණ ලැබිලා තියෙනවා. එක එක්කෙනා සැප හොයන්න ගිහලා දැන් ලැබිලා තියෙනවා හැමෝටම සැප අඩු වැඩි වශයෙන්.
රජුටත් වැසියන්ටත් සැප ලැබිලා තියෙන ඇති වෙනකන් දැන් බලන්න. ඇයි ඒ? තම තමන්ගේ හිතුමනා පිට ගිය සැප හොයන්න අසිරිමත් වූ බුද්ධ වචනයට කන් නොදී මේ දේශනා කරන්නේ සැපේ මාවත නොවේද? මේ දේශනා කරන්නේ ස්වර්ග මාර්ගය නොවේද? නිර්වාණ මාර්ගය නොවේද? ස්වර්ග මොක්ෂ සම්පත්තිය පිණිස නොවේද මේ ධර්මයේ දේශනා කරන්නේ? මේ ධර්මයේ දේශනා කරන්නේ සැපේ පිණිස නොවේද? සදාතනික සැපේ පිණිස නොවේද? එතකොට ඒ ධර්මයට කන් දෙන්නේ නැතුව තමන්ගේ හිතුමනා අපිට වැඩ කරන්න ගිහෙල්ලා දුකටපත් වෙච්ච ජනියා තමයි හතර අතේ අපිට මේ දකින්න ලැබෙන්නේ. ඒ එසේමයි. තමන්ගේ හිතුමනා අපිට වැඩ කරන හැම සතෙක්ම දුක් විඳිනවා සංසාරේ අනන්ත කාලෙක ඉඳලා දැනුත් මතුත් නවත්තන්න බෑ. මොකද ඒකට හේතුව ඒ අඥානකම දුරු වෙන්නේ නැහැ ධර්මයට කන් දෙන්නේ නැති නිසා. තියෙන අහංකාර උද්දච්චකමට මම අහවලා ලොකු මිනිහා කියලා හිතාගෙන බනට කන් දෙන්නේ නැහැ ධර්මයට කන් දෙන්නේ නැහැ. එක්කෝ රැවටෙනවා මම ජනාධිපති කියලා. එක්කෝ රැවටෙනවා මම අගමැති කියලා. එක්කෝ රැවටෙනවා මම කතානායක කියලා. එක්කෝ රැවටෙනවා මම අහවල් කැබිනට් ඇමති කියලා. සංසාරි පින්වතුනි මීට ඉසෙල්ලා ශක්තිති රාජ්‍ය පිටින් කරලා ඇවිල්ලා තියෙන්නේ 10000 වතාවි. මොන ජනාධිපතිලාද? මොන අගමැතිලාද? මොන ඇමතිවරුද? මැරිච්ච වාර ගානම පොළේ වැලිකට ගන්න තමයි. ගණන් කරගන්න බෑ අසංඛ්‍යක් වාර ගානක් මෙරි ආවේ සංසාරේ. මීට ඉසෙල්ලා කී වතාවක් රජ වෙලින් ඉන්න ඇද්ද? කොච්චර රාජකීය ඉසුරු තියෙන්න ඇද්ද? අර සම්මා සම්බුදු පියාණන් වහන්සේ අවසාන මොහොතේ මහා පරිනිර්වාණි මහා නිබ්බාන සූත්‍රය තියෙන්නේ. මහා පරිනිර්වාණයට පෙර ආනන්ද හාමුදුරුවෝ අහනවා ඇයි මේ ඔබ වහන්සේ කුඩා නගරයක් තෝරගත්තේ? උතුම් වූ පරිනිර්වාණය පිණිස මේ නගරේ කොච්චර කුඩාද? මහ ජනපද 16ක මේ කුඩාම නගරයක් නෙමේ තියෙන්නේ. මහ ජනපද 4ක්ම තියෙනවා. මේ මහ ජනපද 4 අපි මහ නගරවල ඔබ වහන්සේට ඒ උතුම් වූ පරිනිර්වාණ මංචකේ සකසන්නම් නෑ ආනන්ද. මේ සංසාරේ සුදස්සන කියලා සක්විති රජ කෙනෙක් හිටියා. මේ සක්විති රජුරුවන් අප්‍රමාණ සැප සම්පත් ලැබපු කෙනෙක්. ඒ කියන්නේ මේ ඉස්සෙල්ලත් කියලා තියෙන නිසා මම කියන්නේ නැහැ කෙටියෙන් කියන්නේ මේ. එතකොට ඒ බඳු ආකාරයේ ආශ්චර්යමත් ජීවිතයක් ගත කරපු සක්විති රජුරු එදා හිටියේ මේ කුසිනාරා නුවර. එදා මහේශාක්‍ය නගරයක් මේ. අද මේ කුඩා නගරයක් වුණාට සියල්ල අනිත්‍යයි ආනන්ද. කිසිම දෙයක සදාතනික ස්ථිරසාර පැවැත්මක් ඇත්තෙත් නැහැ. සාරවත් පැවැත්මක් ඇත්තෙත් නැහැ. එදත් මොන ගැහුණි සක්විති රජකම හැටියට දුක්ඛ ස්කන්ධයමයි. ඒ සියලු දුක් වලින් නිදහස් වෙනවද සදාතනික වශයෙන් මේ අනාදි වශයෙන් සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් සියලු සංසාර දුක් අවසන් කරන උන්වහන්සේ එදා කුසිනාරා නුවරදී ඊට පෙර සක්විති රජෙක් වශයෙන් හිටියා ඒ නගරෙම. එතකොට පින්වතුනි මේ අපි දැන් මේ ඉඳගෙන ඉන්න තැන උනත් මීට ඉස්සෙල්ලා සංසාරේ අසාර භවික සත්‍යයක් වශයෙන් අර වේදනාවරුම සත්‍ය වශයෙන් කොච්චර කාලයක් මේ එකම තැන ස්පර්ශ කරන්නේ නැද්ද මේ මහ පොළොවේ උනත්? අපි ඒ ගැන හිතලා තියෙනවද? එහෙම හිතලා නැහැ. එතකොට එහෙනම් ඒ බඳු දීර්ඝතර සංසාරයක මේ ඉන්නේ. ඇයි ඒ? තමන්ගේ හිතුමනා අපිට වැඩ කරපු නිසා. එහෙනම් අද්ධාරි අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයට කන් දෙන්න ඕන. තමන් ඉන්න තරාතිරම ගැන මිනිහෙක් හිතලා ආඩම්බර වෙනවා නම් ඒ මහා මෝඩේ මේ ලෝකේ. මම අහවලා කියලා හිතලා සතුටු වෙනවා නම් ඒ කියන්නේ ආඩම්බර වෙනවා අහංකාර වෙනවා ඒ කාන්තේ මහා අමන මෝඩ මිනිසෙක් කියලා. මම අහවලා කියලා රැවටුනේ කුමකටද ඔහු රැවටුනේ? එක්ක රූපයකට රැවටුනේ අසාර අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ. එක්ක වේදනාවකට රැවටුනේ, එක්ක සංඥාවකට රැවටුනේ, එක්ක සංකාරයකට රැවටුනේ, එක්ක විඥානයකට රැවටුනේ. ඒ අසාර පංච උපාදාන ස්කන්ධයටමයි මම කියලා රැවටුනේ. මගේ කියලා රැවටුනේ. අත්භවයේ හැදුවේ මේ හේතු පහකින් උද්‍යව ඥානය යටතේ අපි ඒ ගැන එදා විග්‍රහ කළා. අවිද්‍යාව, තණ්හා, කර්ම, ආහාර, නිබ්බති කියන ලක්ෂණ පහෙන්. ඒ හේතු පහෙන් තමයි අත්භවයේ සකස් වෙන්නේ. එහෙනම් ඒ හේතු පහෙන් සකස් වෙච්ච අත්භවයට මම මගේ කියලා යමෙක් විවහාර කරන්නේ මක් නිසාද? ඒ අතහාර්ථය දැක්කේ නැති නිසා, දන්නේ නැති නිසා, දකින්න නැති නිසා, දැක්ක ප්‍රමාණික අඩු නිසා. ඉස්සෙල්ලම දෘෂ්ටිය විදිලා යනවා, පස්සේ සංඥා දුර වෙනවා, පස්සේ අන්තිමට චිත්තයක් දුර වෙලා යනවා මම මගේ කියන විපරීත ටික. එහෙනම් පින්වතුනි ඒ අතහාර්ථය නෝනින් දකින්න ඕනේ. එහෙමනම් කෙනෙක් මම අහවලා කිය ආඩම්බර වෙලා මම ජනාධිපති මම අගමැති මට බණ අහන්න වෙලාවක් නැහැ. මම මහ ලොක්කා කියලා හිතාගෙන ඉන්නවනම් ඒ වගේම තව රටේ කවුරුන් හවු ඕනම කෙනෙක්ට පුළුවන් එහෙම හිතා ගන්න මම අහවලා කියලා.
පින්වතුනි මේ රටේ අද හිඟා කන මිනිසෙක් ඉන්නවා නම් ඒ හිඟා කන මිනිසයාත් බීට ඉස්සෙල්ලා ශක්තිති රජ වෙලා ඉඳලා තියෙනවා මේ සංසාරේ. ඔහු පාලනය කරලා තියෙනවා අපි ඔබ හැමදෙනාම. අද දන්නෙත් නැති නමක් ගමක්වත් ප්‍රකට නැති කොහේ හරි මහපාරක් ගාව හිඟා කන මිනිහෙක් වෙන්න පුළුවන්. ඔහුත් අපිට ශක්තිති රජ කියලා ඉඳලා තියෙනවා මේ සංසාරේ. අර කඩියත් ඉඳලා තියෙන්නේ. ඉතින් මිනිස්සු ගැන කුමක් කියනවා? ඒ නිසා කවුද ආඩම්බරේ ඉන්නේ තමන්ගේ තරම ගැන හිතලා? ඒ මෝඩයෙක්මයි. ඒ මෝඩයෙක්මයි. ඒ නිසා මේ බුදුබණ ඉස්සරහා කිසිම නෑ ලොකුකමක් ආයේ. කිසිම කෙනෙක්ගේ. මොකද සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ ඉස්සරහා මහා බ්‍රහ්මිය පවා සතසහස්ස මහා බ්‍රහ්මිය පවා ධන නමනවා නම් ඊට වඩා අය මේ සක්වලේ නෑ. අර මහා බ්‍රහ්මිය පවා ධන නමාගෙන බඩ ගාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේ ගාවට. ඒ තරම් මේ විශ්වයේ අග්‍ර උතුමාණන් වහන්සේගේ ධර්මය ශ්‍රේෂ්ඨයි. උන්වහන්සේගේ ධර්මයෙන් විතරමයි සැපයක් ලැබෙන්නේ සත්‍යයට. සුගති සැපේවත් උදා කරගන්න උන්වහන්සේගේ ධර්මයමයි උපකාර වෙන්නේ. මොකද අන්‍ය දර්ශන ආගම් ලෝකේ තියෙන ඕන තරම් ඒවෙන් අඩුම තරමේ සුගතියට යන නිර්වාණ සුගතියට යන නිවැරදි මාවතුවත් පෙන්වන්නේ නිර්වාණ මාර්ගයේ කෙසේ වෙතත්. ඔබට මතක ඇති ඔය පහුගිය කාලේ එක එක ආගමික කල්ලි එක එක රටවල් වල එක එක ආගමික කල්ලි එක එක විදිහට ස්වර්ගයට යන්න කියලා උත්සාහ කරා. එකපාරක් අර සුප්‍රකට උදාහරණයක් ජපානි සෝකෝ හසාරාද කොහෙද කියලා පුද්ගලෙක් සියලු දෙනා එක සැරේ වස බීලාද කොහෙද විස වායුවකින්ද කොහෙද මැරෙන්න ගියා එකම වෙලාවේ ඔක්කොම ටික විමුක්තියටපත් වෙනවා හරි ස්වර්ගයට යනවා කියලා හරි හිතාගෙන මේ විදිහට මහා අනාථ වෙලා ඉන්නේ සංසාරේ ආතප්පාතක් නැතුව ඇත්ත දන්නේ නැතුව යථාර්ථය දන්නේ නැතුව තම තමන්ට උවමනා විදිහට කටයුතු කරමින් සැප හොයන මෝඩ ලෝක සත්‍යය සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයට කන් දෙන්නේ නැති තාක්කල් ඒ ධර්මය අවබෝධ නොවන තාක්කල් සැපේ කියන්නේ මායාවක් විතරයි. සැපේ කියන්නේ අදහසක් විතරයි. යථාර්ථයක් නෙවෙයි සිහිනයක් විතරයි. මිනිස්සු ඕන තරම් සිහින දකින්න හැබෑවින් නැති. එහෙම සිහිනයක් තමයි සැපේ කියන එකත් තථාගතයන් වහන්සේගේ ධර්මයට කන් දෙන්නේ නැති තාක්කල්. හැබැයි කන් දුන්නොත් ඒ සිහිනේ යථාර්ථයක් බවට පත් වෙනවා. ඔබ හොයන්නේ සිහිනේද යථාර්ථයේද? ඔබ යථාර්ථය කිය හොයන්නේ සිහිනය. වෙනසා තමයි සැපය මුණ ගැහෙන්නේ නැත්තේ. සැපය මුණ ගැහෙන්නේ මෙන්න මේ සිහිනෙන් අවදි වෙච්ච කෙනාට යථාර්ථය මුණ ගැහෙන එදාට. එහෙනම් මේ මර නින්දක ඉන්නේ මායя එක්ක. ආස්වාදයේ කියන මර නින්ද ඉන්නේ අපි. ඔය ආස්වාදයේ කියන මර නින්ද ඉන්නකම් අපි දකින්නේ ඇත්තක් නෙවෙයි සිහිනයක්මයි. බොරුවක් දකින්නේ අවසානයේ ඒ සිහිනය දැකලා ලැබිච්ච හරයක් නැහැ. අවසානයේ දැකපු සිහිනෙකුත් නැහැ. ලැබිච්ච ඵලයකුත් නැහැ. ප්‍රතිඵලයක් කිසිවක් නැහැ. අවසානයේ හිස් සියල්ල අසාරයි. මුකුත් නැහැ අවසානයේ බැලුවාම. දැන් කොච්චර කාලයක් තිස්සේ ඇහැ කන නාසය දිව ශරීර මාස පිනවනවද? දැන් කොහොම ලැබිච්ච සාරය? දැනුත් ඇත්තේ හිතේ දුක්ඛ ස්කන්ධයක්මයි. දැනුත් ඇත්තේ සංවේගයක්මයි දුකක්මයි හිතේ. කනගාටුවක්මයි. මේ ධර්මයට කන් දෙන්න නිසා දුක පහ වෙලා ඇති. නැත්තම් ජීවන අත්දැකීම් වශයෙන් ගත්තොත් ජීවිතේ පුරාම ඇත්තේ දුක තමයි අඩු වැඩි වශයෙන්. දැන් එහෙනම් ආස්වාදේ වින්ද කියලා ආස්වාදේ වින්ද කියලා දැන් හරියන්නේ එපා කාටවත්. දැන් ආස්වාදේ වින්දාම දැන් හිතේ දිවිච්ච දුක තුනි වෙලා ගිහිල්ලා හිතේ දුක සමනය වෙලා ඒ සතුටින් හිත පිරීලා යන්න එපා. ඒ ජීවිතේ සතුටින් පිරීලා යන්න එපා. සතුටින් පිරීලා ගියා නම් ආයි කරන්න දෙයක් නැහැ නේද එයින් පස්සේ. එදාට පුළුවන් එහෙනම් අනු විවේක ගන්න. ඊට පස්සේ කරන්න දෙයක් නැහැ. එදාටයි විවේක ගන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් ඔය අවුරුදු 65ක් විතර කඹුරලා ආණ්ඩුවට විශ්‍රාම වැටුපල් ලැබෙයි කියලා. අර තුට්ටු දෙකකට ජීවිතය උකස් කරා. තුට්ටු දෙකකට. මාරයාට බන්ධනයෙන් මාරයාගේ බන්ධනයට ගැට ගහනවා අවුරුදු 55ක්ම තියලා විශ්‍රාම වැටුපක් පෙන්නලා. ඒ කියන්නේ අවුරුදු 55ක් වෙනකම් බණ අහන්නේ නැහැ, ධර්මය අහන්නේ නැහැ. 55 දී විශ්‍රාම ගියාට පස්සේ 55 හරි 60 හරි ඉල්ලලා තව අවුරුදු 5ක් 10ක් ඕනනම් ඉන්න පුළුවන්. 65ක් වෙනකන් හරි ඉඳලා විශ්‍රාම වැටුප බේර ගන්න ඕන. මොන නිවනක්ද යකෝ? විශ්‍රාම වැටුපනේ වටින්නේ. ওই විශ්‍රාම වැටුප ගන්න සංසාරේ වචන වසර කොච්චර කාලයක් පෙරම් පෙරුවා. වසර කී කෝටියක් පුරා දානේ සීලය
දානංච සීලංච නෙක්ඛම්මං පඤ්ඤා විරියන පංචමා. දානේ සීලේ නෙක්ඛම්මයේ ප්‍රඥා වීරිය සත්‍යවාදී බව විවසීම මෛත්‍රී අධිෂ්ඨාන උපේක්ෂාව කියන මේ දසපාරමිතාව කොච්චර කාලයක් තිස්සේ පිරුවද පින්වතුනි විශ්‍රාම වැටු බලාපොරොත්තු වෙයි. පාරමිතාවේ අග්‍ර ඵලයේ විශ්‍රාම වැටුප. ඒ නිසා අවුරුදු 55 නෙමෙයි 65 නෙමෙයි මරණාසන්න වෙනකන් හරි ඒ විශ්‍රාම වැටුපෙන් අපේ ජීවිතේ වෙන් කරන්න ඕන. ඊට පස්සේ තමයි අපිට විශ්‍රාම ලැබෙන්නේ. ඊට පස්සේ තමයි විවේකී ලැබෙන්නේ. ඊට පස්සේ බණ අහන්න. අන්න අපේ විවේකී. ඊට පස්සේ ඉතින් බණ අහන්න ලැබෙන්නේ කාටද කියලා ඔබට හිතාගත හැකි කුණාපාස පෙරේතයට තමයි බණ ඇහෙන්නේ. ඊට පස්සේ සාලි මැද්දේ දැම්මහම රේඩියෝ එක දවස් 3ක් විතර ඉන්නවා අත් දෙක බැදගෙන බඩ උඩ. අන්න විවේකයේ ලැබිලා දැන් හොඳටම ඇති වෙන විවේකයේ ලැබිලා තියෙනවා. ඔන්න ඔහොම විවේකයක් තමයි අපි ජීවිතේ එදා ඉඳලා අද වෙනතුරුම ලබා ගත්තේ. එහෙම විවේකයක් තමයි ප්‍රාර්ථනා කළේ. ඒ නිසා හොඳට ඇහැකන නාසය දිව ශරීර මනස ක්‍රියාත්මක කාලෙදී අපි මොකද කරන්න ඕන? පුළුවන් තරම් දානීය, බලය, නීලය, කුලය ඔය ටික රැස් කරන්න ඕනේ. ඇයි? අවසානයේ ඔය ටිකෙන් ඔබට හොඳ විවේකයක් උරුම කරලා දෙනවා අවසානයේ. ගොඩක් අම්මලා තාත්තලා අවසානයේ අර වැඩිහිටි නිවාසවල හොඳට විවේකයෙන් ඉන්න ඇතට වෙලා. හොඳ විවේක ලැබෙනවා. අඩු වැඩි වශයෙන් හැමෝටම හොඳට විවේකයේ ලැබෙනවා. හොඳටම විවේකයේ ලැබෙනවා සතර අපායට ගිය දවසට. එයින් පස්සේ තමයි ඇති වෙනකම් විවේක ලැබෙන්නේ. ඒක නිසා අඥාන ලෝක ජනයාගේ විවේකී එබඳුයි. අවසානයේ එබඳු විවේකයකින් තමයි කෙලවර වෙන්නේ සතර අපාය. වසර කෝටි ගාණක් තිස්සේ විවේකයේ අත්දකින්න පුළුවන් ඊට පස්සේ. එහෙනම් පින්වතුනි ඥානවන්ත මිනිස්සුયો මේ විවේකයේ ලබනවා ප්‍රඥාවෙන්. ඒකට බලය, නිලය, කුලය, ධනය කිසිවක් අවශ්‍ය නැහැ මේ විවේකයේ උදෙසා. මේ උතුම් විවේකයේ උදෙසා අවශ්‍ය ප්‍රඥාවයි. එහෙනම් මේ උතුම් විවේකයේ මෙලොව විතරක් නෙවෙයි, පරලොව විතරක් නෙවෙයි, සදාතනික නිවන දක්වාම විහිදෙනවා. මෙලවත් පරලොවත් විවේකී උරුම වෙනවා. සදාතනික පරම විවේකයේ අවසානයේ උරුම වෙනවා. එනිසා අඩු වැඩි වශයෙන් හැමෝටම මේ උතුම් වූ විවේකයේ අත්දින්න අවස්ථාව ලැබෙනවා. ඒ උතුම් විවේකයේ ලැබු කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ පටිසල්ලානි ඇලෙන්න. ඒ විවේක ස්වභාවය ඇලෙන්න, ඒ වස්සග්ග පරිණාමය ඇලෙන්න. ඒ විවේකයේ ඇලෙන්න. එහෙනම් ඔතන්දී අපි අර එදිනෙදා කරන වැඩ කටයුතු ගැනත් පොඩ්ඩක් හිතන්න ඕන. දැන් රැකී ආරක්ෂා ව්‍යාපාර ආදී විශාල වැඩ ගොඩක් බාරගෙන ඉන්න කෙනෙක්ට එයාටත් ධර්මය ඇහුවට ධර්ම මාර්ගය නුවණින් දැක්කට සමහර විට මාර්ගය ගමන් කරන්න වෙලාවක් නැහැ. මොකද ඒ තරම් අවිවේකයි. තාම ආස්වාදයේ හොයන බහුල වශයෙන්. බණ ඇහුවට නිර්වාණ ධර්මය ගැන ඇහුවට නිවන් දැක්කා කියලා එක්ක හිතාගෙන හිටියට මේ මම ඉතින් ඔය ගොඩක් කියන්න ගියොත් සමහර ඒවා මිනිස්යන්ගේ හිත රිදෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට පහර ගැහුවා කියලා හිතන නිසා මම කියන්න යන්නේ නැහැ. එතනින් එහාට ඒ ගැන ඕනේ. එතකොට මේ උතුම් විවේකයේ ලැබිලා තියෙද්දි ඒ උතුම් විවේකයට මාර්ගය විවෘත වෙලා තියෙද්දි අපි තව හොයනවා නම් අපේ ජීවිතය ඇතුලේ අපිට උමනා විදිහට විවේකයක් ඒකාන්තයෙන්ම හම්බෙන්නේ අවිවේකයයි. ඒ ගැන කිසිම සැකයක් නැහැ. එතකොට බලන්නේ හිස් මිනිහා උපතේ ඉඳලම විවේකයේ හෙව්වා මැරෙනකම්ම දානීය, බලය, කුලය, නිලය රැස් කර කර. ඒ නිසා මේ මිනිහට මැරෙනකම්ම තිබුණේ අවිවේකී ජීවිතයක්. දැන් ඔය හොයපු විවේකය. දැන් කාටද විවේකයේ උරුම වෙන්නේ? ඊට පස්සේ මේ මොනසේ මැරිලා යනවා. මැරිලා ගියාම පුතාට වාර දෙනවා. ඊට පස්සේ ඉතුරු ටික එතන ඉඳලා පරම්පරාව පවත්වාගෙන ඵලයන් කියලා එතනින් එහා පැත්තට. දැන් පුතත් හොයනවා තාත්තා හොයපු දේ මොකද්ද? අර විදිහටම ධන ධාන්‍ය, කුලය, බලය, නිලය රැස් කර කර හොයනවා මොකද්ද විවේකය. ඔය විදිහට කටයුතු කර කර යනකොට එයත් අවිවේකීම ජීවිතයක් ගත කළ අවසානයේ මිය යනවා. විවේකයක් මුණ ගැහුන්නේ නැහැ. මුණ ගැහුණා නතර වෙන්න පුළුවන්. මැරුණේ දුවන ගමන්. දුවන ගමන් තමයි අතරමඟ පණ ගියේ. ඔබ දුවමින් ඉන්න වෙලාවක පණ ගියේ. අවසානයේ මෝචරියට ගිහිලා දැම්මා.
දැන් ඉතින් ඉවරයි ගමන එතනින්. එතන තමයි දුවලා තියෙන්නේ මෙච්චර කාලයක් හයියෙන්. ඉතින් ඒක නිසා අවසානයේ කාගෙත් ගමන උතරින් තමයි අවසන් වෙන්නේ. ඒ නිසා දුවනවා තාම. මොකටද? විවේකේ හොයන්න. එහෙම යනකොට එයාගේ කාලය අවසන් වෙලා එයාත් සදාතනික විවේකයේ ඇති තැනකට යනවා. ඊට පස්සේ ඉතුරු දරු පරම්පරාවටත් ඒ ඉරණම දෛවයේ විදිහටම අයිති වෙනවා. ඔය විදිහට පරම්පරාවෙන් පරම්පරාවට අඥානකම පවත්වාගෙන ආවා. දෙමව්පිය දරුවන්ට දුන්නේ ඥානිය නෙමෙයි අඥානකම. අපි වැටිච්ච වලේ තොප්පිත් වැටියල්ලා හැඳි ගෑවිලා වෙන සිලාම් ඵලයල්ලා කියලා තමයි අම්මලා තාත්තලා බොහෝ දරුවන්ට දුන්නේ කාමයේම. ඒ නිසා කිව්වේ පුතේ හොඳට ඉගෙන ගනින්න. කවදාවත් කිව්වේ නෑ පුතේ හොඳට බණ අහපල්ලා කියලා. හොඳට ඉගෙන ගනින්න පුතේ. හොඳට ඉගෙන ගත්තාමයි හොඳ මිනිස්සු වෙන්නේ. ඔව්. ඉගෙනගත්ත මිනිස්සු දැන් ඔය හොඳ මිනිස්සු වෙලා ඉන්නේ. ලංකාව තරම් දූෂිත රටක් නැතුව ඇති සමහර විට වෙන කොහෙවත්. ලංකාවේ රාජ්‍ය නිලධාරීන් හැමෝම නෙවෙයි. හැබැයි වැඩි හරියක් උගත් අය ඔක්කොම. උපාධිධාරී පිරිස් උගත් අය. ඉන්න තරමක් ඉන්නේ හොරු. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉඳලා. හොරු ඉන්නේ. රාජ්‍ය නිලධාරීන් හැමෝටම අදාළ නැහැ. අදාළ නැති අයට ප්‍රශ්නයක් නැහැ. අදාළ අයට කල්පනා කරන දෙයක් තියෙනවා. ඒකටද උගත්කම කියන්නේ. අල්ලස්, පගාව මේ දේවල් වලටද උගත්කම කියන්නේ. අයුක්තියටද අයුක්තිය, අසාධාරණීය, අවනීතිය මේවද උගත්කමේ ඵලය. තමන් වැනිම අසරණ මනුෂ්‍ය ජනයාව පීඩාවට පත් කර පෙළීමකට පත් කර තම තමන්ගේ වඩා ගැනීමද තමන්ගේ ජීවිතේ කොහොම හරි අනුන්ගේ වෙල්ල කඩලා හරි පවත්වාගෙන යන එකට දුගත්කම කියන්නේ. කෝ ඉගෙනගෙන හොඳ මිනිහෙක් වෙනවා කිව්වේ? කිව්වේ හොඳට ඉගෙන ගනින්න කියලා. බියතුන් සභා මැද ඉන්ට ඉදිරිව ශිල්ප දෙනුමයි. දෙගුරුන් විසින් තම දරුවන්ට දෙන නොමද දන නම් දුන්නේ ධනිය. දැන් ඒ උගත්කමින් නෙවෙයි අවසානයේ පරමාණු බෝම්බෙත් හැදුවේ. ඒ නිසා පින්වතුනි කවදාවත් අම්මයි තාත්තයි කවද පුතේ හොඳට බණ අහපල්ලා හොඳ මිනිහෙක් වෙයල්ලා හොඳ උපාසකයෙක් වෙයල්ලා හොඳ උපාසිකාවක් වෙයල්ලා කියලා කවදාවත් කියලා තියෙනවද? නෑ. උපාසක උපාසිකා කියන වචනේත් එපා. පහුගිය දවසක අපේ එක්තරා මේ ශ්‍රාවිකාවක් පිටරටක වාසය කරන්නේ. ඉතින් අනන්‍යතාව වැඩක් නෑනේ. පිටරටක වාසය කරන එක්තරා අපේ තරුණ උපාසිකාවක් ආවා ලංකාවට. මේ තරුණ උපාසිකාවට පුංචි දියණියකුත් ඉන්නවා. ඇය හොඳින් ඒ උපාසිකාවත් හොඳින් ධර්මය අනුගමනය කරන අවංකවම ධර්ම මාර්ගයේ ගමන් කරන අවංකව මේ ධර්මයෙන් ප්‍රතිඵල ලබන කෙනෙක්. අවංකව. නිකම් බොරුවට නෙමෙයි. මොකද එහෙම ධර්මයේ ඉස්සරහා බොරු කරන්න බෑ. අවංකව ධර්ම මාර්ගයේ ගමන් කරන බව පේන. මෙන්න මේ අවංකව ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ උපාසිකාවේ තරුණියට ඉන්නවා පුංචි දියණියක් අවුරුදු 4ක් විතර මම හිතන්නේ වයස. අය ඉන්නේ විදේශීය රටක. බටහිර රටක. බටහිර නෙවෙයි යුරෝපීය රටක. එතකොට අය ඒ රටේ ඉඳගෙන අමා ධර්මයටයි කන් දෙන්නේ. අය තමන්ගේ දියණියට අමා ධර්මය කියලා දුන්නා. පොඩි වයසේදී ඇයට දරා ගන්න පුළුවන් විදිහට. ඒ වගේම උතුම් වූ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයට කරු කරන්න ගාථා සජ්ජායනා කරන හැටි කියලා දුන්නා. ඊට පස්සේ දරුවා සහේ මව ඒ තරුණ උපාසිකාව සහේ දරුවා තමන්ගේ දැන් අර පුංචි දීනියට නම් මිත්තනිය මුත්තනුවන් සහ මිත්තනියන් අර තරුණියට නම් තමන්ගේ අම්මයි තාත්තයි බලන්න අවකාශයක් උදා වුණා ලංකාවට ඇවිල්ලා. ඊට පස්සේ මේ පුංචි දරුවා අර බෞද්ධ ගාථා කියන්න පටන් ගත්තා. ගාථා සජ්ජායනා කරන්න පටන් ගත්තා. අර තරුණිය බණහන බව ප්‍රකාශ කළා. මේ අම්මට තාත්තටයි මහා ද්වේෂයක් වියරුවක් ඇති වුණා. මොනවද මේ කරන්නේ මේ කට්ටිය? මේ ඔයාලා ඕවා කරන්න දොහේ ගියේ පිස්සුද ඔයාලට? ඔය දරුවට මේ මොනවද උගන්ලා තින්නේ? අපි නම් ඔයාලගෙන් ඔය වගේ දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. පිස්සුද ඔයාලට? ඔය හැසිරෙන ඉදිය බලන්නකෝ. මේ ධර්මාද්දීපේ කියන රටේ ඉන්න අම්මයි තාත්තයි කෙනෙක්. මොකද්ද අර
තරුණිය කරපු වැරද්ද තමන්ගේ දරුවාට ධර්මය ලබා දුන්නා. දරුවා ශ්‍රද්ධාවේ පිහිටෙව්වා. බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නය ගැන කියලා දුන්නා. ගාථා ඉගැන්නුවා. මෙන්න කරපු වැරද්ද. ඔන්න කරපු වැරද්ද. එතනින් එහාට මම ඒ කියන්නේ මොකුත් කියන්න අවශ්‍ය නැහැ. ඔබට අවශ්‍ය තීරණය ගන්න පුළුවන් ඒ සම්බන්ධය. කියන්නේ ඔබට නිගමනය කරන්න පුළුවන් කෙබඳු අම්මා තාත්තා කෙනෙක්ද තමන්ගේ දරුවා සදාතනික සැපතටපත් වෙනවට කැමති නැහැ. තමන්ගේ මිනිපිරිය සදාතනික සැපතටපත් වෙනවට කැමති නැහැ. ඒ කියන්නේ ඔවුන් සතුටු වෙන්නේ ඒ තමන්ගේ දියණියයි දියණියගේ දියණියයි මිනිපිරියයි අර සංකර විදිහට උතුම් වූ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයට ගරු කරන්නේ නැති සංකර අර નિසරු ජීවිතයක් ගත කරන අර නවීන පන්නේට හැදිච්ච ආගමක් දහමක් නැති සාර ධර්ම ගුණ ධර්ම ඔක්කොම ප්‍රතික්ෂේප කරපු අර මායාවේ ක්‍රමයටම හැඩ ගැහිච්ච තරුණියක් වුණා නම් ඒ දරුවේ ඒ ආකාරයේ දරුවෙක් වුණා නම් තමයි අර මෝඩ අම්මයි තාත්තයි සතුටු වෙන්නේ. බලන්න මොනතරම් මාරා විශයක්ද කියලා මේ හිත් දෙකේ තියෙන. ඔහොමයි තමයි වැඩි හරියක් ඉන්නේ. ඉතින් ඒකට හේතුව මොකද්ද? ධර්මයට කන් දුන්නේ නැහැ. ඉතින් මේ ධර්මයට කන් දීපු නැති මිනිසයන්ට කවදාවත් සැනසීමක් අත් වෙන්නේ නැහැ. ඔවුන්ට හැමදාම අත් වෙන්නේ වෙනසීමයි. අවසාන කාලේ අප්‍රමාණ දහ දුක් ඉඳලා මේ යන්න සිද්ධ වෙන්නේ. එතකොට කරන්න දෙයක් නැහැ පින්වතුනි. එතකොට ආශ්‍රය ගිහිල්ලා ඉවරයි. ඉස්තාලේ වහලා ඉවරයි දැන්. ඉස්තාලේ වහලා වැඩකුත් නැහැ දැන්. ආශ්‍රය ගිහිල්ලා ඉවරයි දැන් ගොඩක් වෙලා ආශ්‍රය ගිහිල්ලා. දැන් ඉතින් ওই ඉස්තාලේ තිබුණත් එකයි නැතත් එකයි. වැඩක් නැහැනේ. ඕක තිබුණේ ආශ්‍රය නවත්ත ගන්න. ආශ්‍රය නවත්තලා තියන්න. ඕක ඇරලා තිබුණා නම් දැන් ඉතින් වැඩක් නෑ ආයි. ඊට පස්සේ දැන් ඉතින් ඇස් පේන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැහැ, වයසට ගිහිල්ලා කොදුනාරටියත් ඇද වෙලා ලේඩ ඇඳට වැටුණාට පස්සේ මොන ධර්මයේද ඊට පස්සේ? ඒ නිසා අප්‍රමාදී වෙන්න පුළුවන්. මාරා වේශයකින් මේ කටයුතු කරන්න කියලා තේරුම් ගන්න ඕන. එහෙනම් මේ සිතට අවශ්‍ය දේ කරන්න ගියොත් එහෙම අවසානයේ විවේකේ නෙවෙයි අවිවේකයමයි ලැබෙන්නේ. එහෙනම් විවේකේ ලැබෙන්නේ එකම ක්‍රමයකට විතරයි. අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයට කන් දෙන්න ඕන. අන්න එතකොට විවේකේ ලැබෙනවා. එහෙනම් ඒ උතුම් විවේකයේ අපට උරුම වෙන්නේ මෙයාමා ධර්මයට නිවැරදිව කන් දීම තුලින් විතරයි. අන්නේ බව තේරුම් ගන්න ඕනේ. එහෙනම් ඒ විවේකාර්ථයනුත් බුදුරජාණන් වහන්සේ නිවන පෙන්වා දෙනවා. එහෙනම් නිවන තමයි සදාතනික විවේකය. සදාතනික විවේකය. දැන් මිනිස්සු විවේකයට හරි කැමති. හැබැයි විවේකේ උදා කරගන්න දන්නේ නැහැ. දැන් සමහර මිනිස්සුયો බනහන්න එනවා. ඊට බහුවෙන්දට වැඩට යන්න තියෙන එක බනහනවට වඩා අති ශ්‍රේෂ්ඨ කාර්යයක්. අපි හිතමු ඊට පහුවෙන්දට දරුවාට ඉස්කෝලේ යන්න තියෙන, එහෙම නැත්නම් Tamanට වැඩට යන්න තියෙනවා කියලා. එදාට මොන ධර්මයේද? මොන ධර්මයේද? ධර්මයට වඩා කොච්චර වටිනවද එක දවසක් වැඩට යන එක? ධර්මයට වඩා කොච්චර වටිනවද මේ දරුවා අර වියතුන් සභාමැද මහ වියතෙක් වශයෙන් අර පෙනී හිටින්න පුළුවන් විදිහ අධ්‍යාපනයක් ලැබෙන්නේ. අන්නේ අධ්‍යාපනය ලබා ගන්න කොච්චර වටිනවද ධර්මයට වඩා? ධර්මයේ වැඩක් නැහැ එදාට. ඒකයි ධර්මය දැනගත්තට වැඩක් නැහැ, ධර්මය භාවිත කරගන්න බෑ. එක දවසක් රස්සාවට නොගිහින් ඉන්න බැරි මිනිස්සයාට මේ පංච උපාදානස්කන්ධය අත්හර ගන්න පුළුවන් කියලා හිතනවාද? ඒ කියන්නේ ඒ තරම්ම භයයි. ඉතින් ඉතින් එහාට මම මුකුත් කියන්න යන්නේ නැහැ. ඉතින් තම තමන්ගේ ජීවිතවලට ගල්ප ගන්න ධර්මයි. ඒ තරම් භයයි. ශාක්‍යති රජකමක් දාලා ශාක්‍ය රාජමාලිගාවත් අතහැරලා ශාක්‍ය රජකමත් විසිකලා දාලා කැලියට තිවිච්ච සැප සම්පත් ඔක්කොම උදෑසන කටින් බිමට දාපු කෙළපිඩක්සේ ඉවතුළු කෙළපිඩක්සේ බැහැර කරලා සියලු රාජකීය සැප සම්පත් සියලු දේ ලෝකේ වටිනවා කිව්ව හැම දෙෙම විසිකලා දාලා කුණු කොටක අසිරිමත් වූ මහ බෝසතාණන් වහන්සේ විශ්වයම අවබෝධ කරගන්න උතුම් මහා අමා ධර්මය අවබෝධ කරගත්තේ. ඒ අමා ධර්මයේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගත්තේ. එහෙනම් එබඳු ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ තමයි අපි අර විදිහට අනුගමනය කරන්නේ. පින්වතුනි,
පංච උපාදානස්කන්ධය අසාරයි කියලා අපිට නුවණින් පේනවා නම් තාම මොනවද හොයන්නේ? ඇත්තටම නුවණින් පේනවා නම් තාම මොනවද හොයන්නේ? ගැඹුරින් බලන්න ඕන. තාම මොනවා හරි හොයනවා නම් ඒ අපේ අවිජ්ජාවයි තෘෂ්ණාවයි බව දැනගන්න ඕන. එහෙනම් අන්නේ අර්ථයෙන් ධර්මයේ දැනගන්න ඕන. එතකොට අන්නර විවේකේ උදා කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒක නිසා සමහරු කැමති නැහැ. එක දවසක් දෙකක් විවේක ගන්න. බෑ. ඒ දවසේ කීයක් හරි හොයා ගන්න පුළුවන් වැඩ ටික යන ප්‍රස්තාව කරා නම් ඒ කටයුතු වල නිරත වුණා නම් විවේකයට කැමති නෑ. විවේකයෙන් සල්ලි ලැබෙන්නේ නෑනේ. බැංකු ගිණුම පිරෙන්නේ නෑනේ. එහෙනම් විවේකයේ යොදවන්න ඕන කීයක් හරි අතට එන වැඩක් උදෙසා. බනහන වගේ වැඩවලට නෙවෙයි. ඒ බනහන වගේ වැඩ ඒ වාසය නැති වැඩ මේ සංසාරේ. ප්‍රාර්ථනා කළේ නෑ කවදාවත් බනහන්න. ප්‍රාර්ථනා කළේ මුදල් උපයන්න. එහෙනම් ඒ අර්ථයෙන් නිවන පසක් කරගන්නට ඕන. නිර්වාණය තමයි සදාතනික විවේකීය. එහෙනම් ප්‍රඥාව ඇත්තෝ සැප කැමැත්තෝ ඒ උතුම් විවේකයම අවබෝධ කරගනිත්වායි සදාතනික අමා නිවනම තමයි සදාතනික විවේකීය. ඒ විවේකයේ හැර වෙන විවේකයක් මේ සංසාරේ කවදාවත් මුණ ගැහෙන්නේ නැති බව මතක තබා ගන්න. ඊළඟට තවත් අර්ථයක් අසංකත අර්ථය. මේ නිවනට තවත් අර්ථයක් අසංකතයි. සංකත කියලා කිව්වේ යමක් සකස් වෙන. සංකත නොහොත් සංයෝජනයන්ගේ කෘත්‍ය. රාග දේශ මොහ තමයි සංයෝජන. නැත්තම් චන්ද රාගේ. චන්ද රාගේ කිව්වහම සියල්ලටම පොදුයි. දස සංයෝජනම රාග දේශ මොහම චන්ද රාගේ කියන පදේ ඇතුලේ විග්‍රහ වෙන්නේ. එහෙනම් චන්ද රාගය තමයි බන්ධනේ සංයෝජනේ. මේ සංයෝජන වල කෘත්‍යයක් තමයි මේ සංකත අචේතනික සචේතනික වශයෙන් දෙආකාරයෙන්ම සකස් වෙන්නේ. පණ ඇති සහ පණ නැති සියල්ල. ඒ සියල්ල සංකත. සකස් වෙච්ච සියල්ල සංකත. කර්මජ රූපයෙන් ජනිත වෙන උතුජ රූපය. උතුජ රූපයෙන් ජනිත කරනවා සචේතනික භූත සහ අචේතනික භූත. උතුජ රූපයත් එක්ක කර්මජ රූපයත් ක්‍රියාත්මකයි. අඩු වැඩි වශයෙන්. උතුජ රූප විතරක්ම සකස් වුණොත් එතන අචේතනික උතුජ රූප වලින් විතරක් සකස් වෙනවා අචේතනික සංකතයක්. මෙන්න මේ උතුජ රූපත් එක්ක නාම ධර්ම එකතු වෙලා නැත්නම් රූපත් එක්ක නාම එකතු වෙලා නාම රූප වශයෙන් සකස් වෙනකොට එතන සචේතනික සංකතයක් සකස් වෙනවා. එහෙම නැත්නම් පණ ඇති සත්‍යයක් භූතයක් යන ආදි වශයෙන්. එහෙනම් මේ සියල්ල අවිජ්ජා තෘෂ්ණාවේ ඵලයක්. මේ සියල්ල චන්දරාගේ නිර්මාණයන් නිර්මිතයන්. එහෙනම් මුළු විශ්වයම සකස් වෙලා තියෙන්නේ මෙන්න මේ අවිජ්ජා තෘෂ්ණාවේ සම්මිශ්‍රණය වෙන චන්දරාගේ ඵලයක් හැටියට. එහෙම නැත්නම් සංයෝජනයන්ගේ කෘත්‍යයක් හැටියට සංකත සංස්කෘතික කියනවා සංස්කෘත කියනවා පාලියෙන් මේ සංස්කෘතේ සංස්කෘතිය කියලා කියන වචනේ හැදිලා තියෙන්නේ ඒ සංස්කෘත පදයක්. සංකත තමයි ඒකේ තේරුම පාලි. පාලියෙන් සංකත කියන්නේ සංස්කෘතිය කියන එකම තමයි. සංයෝජන වලින් තමයි මේ ඔක්කොම හදාගෙන තියෙන්නේ. දැන් බලන්න ජීවිතයක් අපි ගත කරනවා. ඒ ජීවිතය ඇතුලේ කොයිතරම් දේවල් තියෙනවද? ඒ ජීවිතය ඇතුලේ තියෙනවා මේ බලන්න මේ විඥාන ධාතුව මොනතරම් කපටි කෛරාටික කූට ධර්මයක්ද කියලා. බලන්න ලස්සන වැඩපිළිවෙලක් හදාගෙන ඉන්න හැටි ජීවිතය කියලා. සමාජය කියලා, ලෝකය කියලා. මේ විඥානි පැවැත්ම පිණිස හැම තැනම පවතින විඥාන ධාතුව. ඒ විඥාන ධාතු තනියම පවතින්නේ නැහැ. නාම රූප ධර්ම වශයෙන් ක්‍රියාත්මක වෙමින් ඒ විඥාන ධාතු පෝෂණය කරනවා. නාම රූපච්ඡ විඥානං කිය. ඊට පස්සේ මොකද වෙන්නේ? නැවතේ විඥාන විසින් අර නාම රූප පෝෂණය කරනවා. විඥාන පච්ච නාම රූපං කිය. අන්‍යෝන්‍ය වශයෙන් මේ නාම රූප විසින් විඥානේ පවත්තන් යනවා. විඥානේ විසින් නාම රූප පවත්තන් යනවා. අඩු වැඩි වශයෙන්. ඒ නිසා තමයි මේ අත්භවයේ නිරන්තරයෙන් සකස් වෙන්නේ. භවයෙන් භවයට. එතකොට බලන්න එහෙනම් මේ විඥාන ධාතුව මොනතරම් තක්කඩි කෛරාටික වැඩක්ද මේ කරන්නේ? වාංචනික මූලාවක්ද මේ පවත්වාගෙන යන්නේ? ලස්සනට හදාගෙන තියෙනවා ජීවිතයේ සමාජය ලෝකය කියලා වැඩ පිළිවෙලා. ඒක ඇතුලේ බලන්න කොයිතරම් දේවල් තියෙනවද කියලා රාගින් දේශින් මොහෙන් සමස්තයක් වශයෙන් ගත්තාම චන්ද රාගින් නිර්මාණය වෙච්ච දේවල් මොනවද?
එකිනෙකා අතර තියෙනවා මානව සම්බන්ධතා කියලා කොටසක්. සමාජ සම්බන්ධතා. ඊළඟට සාර ධර්ම ගුණ ධර්ම යුතුයකම් වගකීම්. ඔහොම තියෙනවා. ඒ විඥාන ධාතුව පවතින හදාගත්ත ජීවන වැඩපිළිවෙල ලෝක වැඩපිළිවෙල ඇතුලේ පවතින දේවල්. ඊට පස්සේ ඒ අවකාශයේ බෙදාගෙන තියෙනවා සමාජීය අවකාශය, ආර්ථික අවකාශය, දේශපාලන අවකාශය, සංස්කෘතික අවකාශය අනාදි වශයෙන්. අවසානයේ ගත්තාම මේ සියල්ල සංස්කෘතියට තමයි අවදි වෙන්නේ. ආපහු බැලුවා. ඉතින් සකස් වෙච්ච දේවල් සියල්ල. සකස් වුණේ නිකන් නෙවෙයි. අවිද්‍යාව තෘෂ්ණාවේ සංකල්පයන්ගේ. අර සංකල්පිත සත්‍යය සංකල්පිත සංස්කෘතියක් තමයි පවත්වාගෙන යන්නේ. ඒකයි රටෙන් රටට නගරෙන් නගරයට මේ සංස්කෘතිය වෙනස් වෙන්නේ. මොකද රටෙන් රටට නගරෙන් නගරයට ඒ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් යුක්ත ලෝක සත්‍යයේ සංකල්ප වෙනස්. සංකල්ප වෙනස් වෙනවා. සංකල්පයන්ට අනුකූලව ඊට අනුකූල සංස්කෘතියක් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ සංස්කෘතිය කියන්නේ ජීවන වැඩපිළිවෙලක්. එතකොට එහෙනම් මේ ජීවන වැඩපිළිවෙල කාගේද? මායාවේ. එයා තමයි එහෙනම් මේක හදාගෙන තියෙන්නේ පැවැත්ම උදෙසා. ලස්සනට හදාගෙන තියෙනවා. මේක තේරුම් ගන්න බැරි තරම් සූක්ෂම විදිහට වහලා සංගවල ආවරණය කරලා පවත්වාගෙන යනවා මේ නාටකය. අර ඔබ දැකලා ඇති ඔය තියෙනවා රූකඩ නාට්‍ය සංදර්ශන. දැන් රූකඩ නාට්‍යයක් පවත්වාගෙන යනකොට රූකඩ නාට්‍යයක් පෙන්නනකොට ඒ රූකඩේ නූල් ටික පේන්නේ නැති වෙන්න පුළුවන් තරම් ආලෝකයේ අන්ධකාරය කියන කාරණා නියමාකාරයෙන් ගලපමින් මේ කරන්නේ බොරුවක් කියලා නොපෙනෙන තැනට ඒ කටයුත්ත කරගෙන යනවා. දැන් ටෙලි නාට්‍ය කියලා જાතියක් තියෙනවා. අන්න ඒක හොඳම උදාහරණයක්. දැන් හොඳටම දන්නවා බලන් ඉන්න මිනිස්සු මේක හැම් පිටින්ම මේ බොරු කතාවක් කියලා. කවුරු හරි මිනිස්සෙක් මේ කතාව ලියනවා. කවුරු හරි කෙනෙක් මේක අධ්‍යක්ෂණය කරනවා කියලා ඒකට අවශ්‍ය නළු නිලියෝ මෙහෙवला කැමරාවෙන් ඒක රූපගත කරගන්නවා. තව පිරිසක් එකතු වෙලා මේකට අවශ්‍ය කරන පසුබිම හදනවා. ඊට පස්සේ මේක සංස්කරණය කරලා කපලා කොටලා Tamanට අනවශ්‍ය ටික අයින් කරලා අවශ්‍ය ටිකෙන් කතාව හදනවා. නළු නිලියෝ මේකප් දාලා ඊට අවශ්‍ය ඇඳුම් අඳලා එක එක චරිත බවට පරිවර්තනය කරනවා. තරුණ අය මහලු ආච්චිලා වශයෙන් රඟපාන. මහලු ආච්චිලා තරුණිය වශයෙන් රඟපාන. මේ විදිහට ගත්තාම නන්විද පරයායෙන් මිනිස්සු මේ කතාව ඇතුලේ විවිධ චරිත නිරූපණය කරනවා, භූමිකා නිරූපණය කරනවා. තනිකරම මෙතන තියෙන බොරුවක්. අපි හොඳටම මේක දන්නවා. හැබැයි ඒක බොරුවක් බව නොපෙනින්නේ අය ඊටාම සූක්ෂම මේ කතාව නිර්මාණය කරනවා. හරිම තාත්විකයි නේද? රංගනේ අතිශය තාත්විකයි. වසරේ තාත්වික රංගනයට ලැබෙන සම්මාන කවුද දෙන්නේ? මාරයා සහ සමාගම. හොඳම තාත්වික රංගනයට ලැබෙන සම්මාන මාරයා දෙන අවසානයේ. ඒ සම්මානයට කියන්නේ මරණය කියලා. ඒක තමයි උසස්ම සම්මානය ලබන්න පුළුවන්. ඒක ලැබුණාට පස්සේ ආයෙ ලබන සම්මානයක් ලබන්න එකෙක් ඉතුරු වෙන්නේ. ඒ සම්මානය තමයි දෙන්න පුළුවන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඉක්මනින්ම දෙන්න පුළුවන් ඒ සම්මානය. අඬ ගහලා. හරසර ඇතිව. දැනුත් කරන්නේ රංගපෑමක් කියලා දන්නේ නැති මිනිස්සු රංගපෑම ඇතුලේ තවත් රංගපාන. දැනුත් කරන්නේ මේ මායයට අවශ්‍ය කරන රංගපෑම. මාර්යා තමයි මේ පිටපත ලියලා දුන්නේ අධ්‍යක්ෂණය කරන්න කතාව. ඉතින් අපි ඒකේ චරිතයක් වෙලා දැන් රඟපාන. එතකොට දැන් අර ටෙලිනාට්‍ය බොරුවක් කියලා නොපෙනෙන්න පසුතල නිර්මාණය කරලා මේකප් දාලා කොණ්ඩේ සුදු කරලා කළු කරලා ලප තියලා ඇඳුම් අඳලා ඊට අවශ්‍ය කරන හැමදේම පරිසරයේ තියෙන අංග උපාංග පව වෙනස් කරලා නැත්තම් ඒව අලුතෙන් තාක්ෂණයෙන් දාලා සංස්කරණය කරද්දි කතාවක් අලුතෙන්ම නිර්මාණය කරන නැති එකක් ඇති හැටියට. ඒක බොරුවක් බව නොපෙනින්න හැම විදිහටම ඒ දක්ෂ නිර්මාපකයෝ කටයුතු කරනවා. හැමදේම බොරුවක් තමයි. නමුත් බොරුවක් බව නොපෙනින්නයි පවත්වාගෙන යන්නේ කතාව. ඒ නිසා මොකද වෙන්නේ? මිනිස්සු මේ කතාවට තදාත්මීකරණය වෙනවා. කියන්නේ අර කතාව ඇතුළේ ඉන්න චරිත බවට පත් වෙනවා තමයි. ටික වෙලාවක් යනකොට. ඒ තරම් තාත්විකයි කතාව. ඉතින් එහෙමනම් මෙන්න මේ කතාව අපි බොරුවක් බව දැන දැන අරබනවා සතුටින්. හරිම සතුටුයි කතාව බලලා සතුටු වෙනවා අපි.
හරි වටින කතාව නේද කියලා. ඊට වැඩිය ලොකු කතාවක් අපි බලමින් ඉන්නවා කියලා අපි දන්නේ නැහැ. අපි ඊට වඩා ලොකු ටෙලිනාට්‍යයක් ඇතුලේ රඟපානවා අපි දන්නේ නැති වුණාට. චරිත හදාගෙන. නන්විත පරයයන් චරිත හදාගෙන ඉන්න එක එක චරිත. එක එක જાතිය චරිත. මාරයා තමයි මේ අපිට ලොකේෂන් එක දීලා තියෙන්නේ. පිටපත අධ්‍යක්ෂණය සියල්ල මාරයා. මේ මරණයම තමයි මේ සියලු වැඩපිළිවෙල. මේ මාරයාගේමයි මේ වැඩපිළිවෙල. ඒ නිසා මාරයා හොඳටම මේ ටෙලිනාට්‍ය රඟපෑවහම අවසානයේ දෙනවා හොඳම සම්මානි ලබන්න පුළුවන්. මරණය කියන සම්මානි. එතකොට එහෙනම් මෙන්න මේ චරිතයක් අපි මේ කතාව ඇතුලේ චරිතයක් වශයෙන් තමයි ජීවත් වෙන්නේ. එහෙනම් මෙන්න මේ චරිතය නිර්මාණය කරන්නේ මේ මායя මේ විඥාන ධාතුව පැවැත්ම දිසා හදපු මේ සංකල්පිත මායා ලෝකයේ තමයි මේ විද්‍යමාන වෙන්නේ හතර අතේ. එහෙනම් මේ විද්‍යමාන වෙන්නේ ඇත්තක් නෙවෙයි මායාවක්. මේ විඥාන ධාතුවේ මායාවක් ප්‍රෝඩාවක්. විඥාන ධාතුව සොකීය පැවැත්ම දිසා මේ මායාකාර ලෝකේ හදලා තියෙනවා. ඒකයි භාගතුන් වහන්සේ විඥාණයට මායාකාරයක් කිව්වේ නැති ලෝකයක් නිර්මාණය කළ පෙන්නනවා. දැන් බලන්න ටෙලිනාට්‍යයක් කියන්නේ මායාවක් ගෙහින් පිටින්. අර ස්ටාර් තරඟ ඇති දැකලා ඇති ඔබ. තනිකර මායානි බොරු. තනිකර මායාවක්. ආලෝකයෙන්, කැමරාවෙන්, සංස්කරණයෙන්, තව බොහෝ ඇඳුම් පැළඳුම් වලින්, තව නොයෙක් දේවල් වලින් නැති යමක් ඇති හැටියට මවලා පෙන්නන බොරුවක් අර තියෙන්නේ. අය බලන් ඉන්නේ ඒක දිහා. එතන එහෙම ඇති විචිත්‍රත්වයක් නැහැ. ඒ විචිත්‍රත්වයේ මවලා පෙන්වන්නේ අර සංස්කරණය තුලින්. සංස්කරණය නොහොත් සංකාර තුලින්. එහෙනම් සංස්කරණය කරනවා කිව්වේ ඔන්න සංකාරම තමයි. සකස් කරනවා Tamanට අවශ්‍ය විදිහට. Tamanට අවශ්‍ය විදිහට ලෝකේ සකස් කර ගන්නවා. සකස් කරගෙන Tamanට උවමනා විදිහට සකස් කරගෙන Tamanට උවමනා දේ අත්දකින්න උත්සාහ ගන්නවා. රූප Tamanට උවමනා විදිහට සංස්කරණය කර ගන්නවා. ශබ්ද Tamanට උවමනා විදිහට සංස්කරණය කර ගන්නවා. ගන්ධ රස ස්පර්ශ ධර්ම සියල්ල Tamanට උවමනා විදිහට සංස්කරණය කර ගන්නවා. සංස්කරණය කරගෙන රස විඳිනවා. මායා කාර්ය නොහොත් මායя. ඇත්තටම බැලුවා මේ රස විඳිනේ මායාගිද කියලා නෑ. ඒ රස විඳිනේ තමයි අර සංකල්පිත සත්‍යයට දෙන හැම මායයට අවශ්‍ය නෑ රස විඳිනයක්. මායයට අවශ්‍ය පැවැත්ම විතරයි. මරණය විතරයි ඕන. මරණය සහිත පැවැත්ම විතරයි මායයට අවශ්‍ය. එතනින් එහාට කිසි දෙයක් අවශ්‍ය නෑ. එතනින් එහාට අනිත් හැමදේම ඒ කතාවේ ඒ කතාවේ තියෙන අනිකුත් සියලුම චරිත භූමිකා ඊළඟට ඒ පසුතල ඊළඟට ඒ රංග භාණ්ඩ ඊළඟට ඒ කතාවේ විකාශනය මේ හැම දෙයක්ම බැලුවාම ඒ කතාව ඇතුලේ තියෙන සම්බන්ධතා ගැටුම් බැටුම් ඇලීම් ගැටීම් බැඳීම් මේ සියල්ලම මේ කතාව ඇතුලේ තියෙන ඔක්කොම හොදෙක්ම මායාවක් විතරයි. ඒ කියන්නේ කිසිම දෙයකින් මායයට වැඩක් නැහැ. දැන් අර චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන නිෂ්පාදනය කරන අයට ඕන මුදල් විතරයි. දැන් අධ්‍යක්ෂකයාට නම් පොඩ්ඩක් එක වෙනස් වෙන්න පුළුවන්. නිෂ්පාදකයාට ඕන මුදල් විතරයි. කියන්න පුළුවන් බොරුවට. මම මේ සමාජ සේවයක් කරන්න කියලා. අවසානයේ ඔහුට අවශ්‍ය මුදල් ටික විතරයි. ඒ නිසා නලු නිලියෝ ඇඳුම් ඇතුව හෝ නැතුව හෝ රංගපානික අදාළ කාරණාවක් නෙවෙයි එතන. කතාව මොන විදිහ එකක් වුණත් කමන්නේ. බල්ලෙක් මරණ එකක් වුණත් කමන්නේ සල්ලි හම්බ වෙනවනේ. මොකද නිෂ්පාදකයාගේ ඒකී අරමුණ මුදල් උපයා ගැනීම. ලාභය. ඒ නිසා කතාව මොක වුණත් කමන්නේ කවුරු ලියලා දුන්නත් කතාවෙන් මුදල් උපය ගන්න පුළුවන් නම් කතාව මොක වුණාම මොකෝ නළුව කවුරු වුණාම මොකෝ කතාව මොන පැත්තට විකාශනය වුණාම මොකෝ මොන කැමරාවෙන් ඕක එඩිට් කර රූපගත කරාම මොකෝ මොන විදියට ඕක එඩිට් කරලා පෙන්වුවාම මොකෝ සල්ලි ලැබෙනවනේ. මාරයට අවශ්‍ය පැවැත්ම විතරයි. මාරයට ඕන මරණය සහිත පැවැත්ම ලැබෙනවා නම් කතාව කොහොම වුණාම මොකෝ කොහොම ඉපදුනහම මොකෝ මොන විදිහේ චරිතයක් ලැබුණාම මොකෝ මේ සංසාරේ කියන ටෙලිනාට්‍ය චිත්‍රපටියේ මොන විදිහේ ජවනිකා තිබුණාම මොකෝ කොච්චර ගහමරා ගැනීම එන කොටා ගැනීම ඒවා මොනවා තිබුණාම මොකෝ බැඳීම් ඇලීම්
ගැටීම් ඕවා මොනවා තිබුණාම මොකෝ? ඒවේ දිගපල්ල මොනවා වුණාම මොකෝ? ඔය කතා කරන දෙබස් මොනවා වුණාම මොකෝ? ඔය පිටපත කොයි විදියට ලියුණාම මොකෝ? ඔය කතාවේ අවසානයේ මොකෝ වුණාම මොකෝ? ඔය කතාවේ ආරම්භයත් වැදගත් නැහැ. මැදත් වැදගත් නැහැ. වැදගත් නැහැ. අවසානයත් වැදගත් නැහැ. මොකද්ද? අවශ්‍ය දේ ලැබෙනවා නම් අවශ්‍ය මුදල් ටික ලැබෙනවා නම් චිත්‍රපටිය මොකෝ වුණාම මොකෝ? අවශ්‍ය දේ ලැබෙනවා නම් මායයට මොකද්ද මරණය සහිත පැවැත්ම. ඉතින් මේ කතාව මොකෝ වුණාම මොකෝ? ඒක දිව්‍ය ලෝකේ කතාවක් වුණත් එකයි, බ්‍රහ්ම ලෝකේ කතාවක් වුණත් එකයි, නිරේක කතාවක් වුණත් එකයි, පෙරේත ලෝකේ කතාවක් වුණත් එකයි, තිරිසන් ලෝකේ, මනුස්ස ලෝකේ කොහේ කතාවක් වුණත් එකයි මායයට. විඥාන ධාතුවට කතා වැඩක් නැහැ. පෙරහැට පෙන්වන්නේ ඔබට එක එක જાතියේ තිල් නාට්‍ය. කතාව මොකෝ වුණාම මොකෝ? ඈට සල්ලි ටික හම්බ වෙනවා නම් වෙන දැන් ටික. කතාව වැදගත් නැහැ මොකද්ද කියලා. සමහර විට පොන්චි දරුවෝ මේ පාසල් යන දරුවන්ගේ හිත දූෂණය කරලා උන්ව අර මේ ධර්මය අවබෝධය කරගන්න තරම් රහත් වෙලා ආකාශයෙන් යන්න තරම් හේතු තියෙන පුණ්‍යවන්ත දරුවෝ ඒ දරුවන්ව අර පාසල් යන වයසේදීම අම්මල තාත්තල බවට පත් කරත් මොකෝ? සල්ලි ලැබෙනවා නම් ඒ වැඩක් නෑ. ඒ නිසා මාරයට වැඩක් නෑ මෙතන. සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක. සිද්ධ වෙන්නේ කොමක් වුණත් අවසාන ඵලය මරණයේ සහිත පැවැත්ම නම් ඒ හොඳටම ඇති. ඒ නිසා පින්වතුනි මේ විඥාන ධාතු විසින් මේ හදපු සංකල්පිත ලෝකයක් තමයි මේ අපිට විද්‍යමාන වෙන්නේ. මේ ලෝකේ සියල්ලම සකස් වෙලා තියෙන්නේ මේ අවිජ්ජාය තෘෂ්ණාවේ සංකල්පයන්ට අනුකූලව. එහෙනම් තනිකරම සංකල්පිත ලෝකයක් මේ සංකතය. එහෙනම් අන්න ඒක අපි නුවණින් දකින්න ඕන. ඒ යථාර්ථය නුවණින් දැක්කොත් තමයි අපිට මේ සංකතය තුළ පවතින මේ යථාර්ථයේ මේ අභිරහස දැක ගන්න පුළුවන්කම ලැබුණොත් තමයි මෙන්න මේ සංකතයේ කෙරෙහි පවතින ඇත්ත විද්‍යමාන වෙච්ච නිසා ඒ ඇත්ත ඉදිරියේ ප්‍රඥාවෙන් කලකිරිලා චන්දරාගෙන් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ සංකතයේ යථා ස්වභාවය යථාකාරයෙන් දැක්කහම තමයි නිබ්බිදාව ඇති වෙන්නේ. නිබ්බිදාව කියන්නේ ප්‍රඥාවෙන් ඇති වෙන කලකිරීම. ඒක නිකම් මේ හැඟීම් වලින් ඇති වෙන කලකිරීමක් නෙවෙයි. බලාපොරොත්තුවක් කඩන් වැටුනහමත් මිනිස්සු කලකිරිනවා. එහෙම කලකිරීමක් ගැන නෙවෙයි මේ කියන්නේ. මේ ප්‍රඥාවෙන් ඇතිවන කලකිරීම. එහෙනම් අන්නේ උතුම් වූ නිබ්බිදාවටපත් වෙන්නේ මේ යථාර්ථය දැක්කහමයි කෙනෙක්. එහෙනම් සංකතේ යථා ස්වභාවය දකින්න ඕන. සංකතේ යථා ස්වභාවය දැක්කහම සංකතේ කෙරෙහි නිබ්බිදාවටපත් වෙනවා. නිබ්බින්දං විරජ්‍යති විරාගා විමුච්ඡති විමුක්තස්මින් ඥානං හෝති. ඒ නිබ්බිදාව නිසාම ඒ ප්‍රඥාවෙන් කලකිරීම නිසා ඇත්ත දැක්කහම මෙබඳු අසාර වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ අසාර වූ අසුභ වූ වැඩපිළිවෙලක නේද මේ මෙච්චර කාලයක් මේ අවිජ්ජාන තෘෂ්ණාවෙන් නිර්මාණය වෙලා දුක්ඛින්ද සත්‍යයක් වශයෙන් කල්ගත කරේ. අවසානයේ බැලුවාම මේ සියල්ල මේ අවිජ්ජා තෘෂ්ණාවේම මායාවක් පමණක් නේද අනාදි වශයෙන් වැටහෙනවා පේනවා. එදාට මොකද වෙන්නේ? සියලු රූප වේදනා සංඥා සංකාර විඥාන කෙරෙහි පවතින චන්දරාගේ හිතින් දුර වෙලා යනවා. ඒ අතහාර්ය නුවණින් දකින්න චන්දරාගේ පහවිල යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ චන්දරාගේ ප්‍රහාණය වෙනකොට නැවත අත්භවයක් හැදෙන්න අවශ්‍ය කරන හේතු ශක්තිය නැති වෙලා යනවා හිතේ. ඒ ශක්තිය තමයි කර්ම ශක්තිය. එනගේ කර්ම ශක්තිය දුර වෙලා යනවා. කර්ම ශක්තිය දුර වෙලා ගියාම මොකද වෙන්නේ? කර්ම භවය නිරුද්ධ වෙනවා. කර්ම භවය නිරුද්ධ වුණාම උප්පත්ති භවයක් දුර වෙලා යනවා. නිරුද්ධ වෙලා යනවා. උප්පත්ති භවයක් නැත්තම් උප්පත්ති ජාතියක් නැහැ. ජාතියක් නැත්තම් එතන ජරාවක් මරණයක් නැහැ. එහෙනම් අජරාමර නිවන එහි පවතිනවා. ඒ තමයි උතුම් වූ අසංඛතය. එහෙනම් අසංඛතය anu කිසිවක් නැහැ කියන තැන ඉඳගෙන එහෙම විග්‍රහ කරන්න පුළුවන් එකක් නෙවෙයි. අසංඛතය anu නිවනයි පරම ශුන්‍යතාවයි. පරම ශුන්‍යතාව කියලා කිව්වේ කිසිවක් නැහැ කියන අර්ථයෙන් නෙවෙයි. හොඳට තෝරගන්න. මම මගේ යනුවෙන් ගත හැක්කක් එහිත් නැති නිසා.
නමුත් සදාතනික නිදහස් සදාතනික සැපත අමරණීයත්වයේ හැටියට ඒ උතුම් වූ අසංකතය අපි හඳුන්වනවා. එහෙනම් එහි කිසිවක් නැහැ කිව්වහම එහෙනම් අමරණීය කිසිවක් නැහැ කියලා අපිට කියන්න සිද්ධ වෙනවා. එතකොට අපි වැරදි අන්තයකට වැටෙනවා. ඒක නිසා කිසිවක් නැහැ කියන සහ කිසිවක් ඇත කිසිවක් නැත කියන අන්තවල ඉඳගෙන නිවන දිහා බලන්න එපා. මෙන්න මේ කිව්ව අර්ථයෙන් බලන්න. නිස්සාරණ අර්ථයෙන් බලන්න. විවේක කියන අර්ථයෙන් බලන්න. දැන් අසංකත කියන අර්ථයෙන් බලන්න. සකස් වීමක් නැහැ එහි. අජාතං අපහතු භාවං. පහළ වීමක් නැහැ. උපතක් නැහැ. මොකද යමක් සංකත නම් මේ සංකතයට අනිවාර්යයෙන්ම උපතක් පවතිනවා. ඒ වගේම විපරිණාමයක් පවතින අවසානෙහි අවසානයක් නිමාවක් පවතින. එතකොට එහෙනම් ඒ නිවන සංකතයක් වුණොත් එහෙම යම් කිසි තැනක පැවැත්මක් වුණොත් එහෙම එහෙනම් එයත් නිවන නොවේ. මොකද කවුරු හරි පනවනවා නම් නිවන කියලා කියන්නේ මෙන්න මෙහෙම ලෝකේ පවතින විඥානයක්. ඒ කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහෙන් එකකින් කවුරු හරි නිවන පැනෙවුවොත් ඔහු මහා වරදක් කරගන්න. යමෙක් කියනවා නිවන කියලා කියන්නේ මේ විශ්ව විඥානය කියලා. විශ්ව විඥානි. විඥානය කියන වචනේවත් අර්ථය තේරුම් අරගෙන නැහැ. විඥානය කියන්නේ යමක් දැනගන්නවට. ආරම්මන විඥාන ලක්ෂණං චිත්ත. චිත්ත කියලා කිව්වේ විඥානම තමයි. චිත්තකයේ මුල් ස්වභාවය. එහෙනම් මේ අරමුණක් දැනගැනීමේ ස්වභාවය තමයි මේ චිත්ත කියලා කියන්නේ. ඒ චිත්තවල ඒක රාශී භාවය තමයි විඥාන කියන්නේ. එහෙනම් විඥානකින් හැමතිස්සෙම කරන්නේ යමක් දැනගන්නේ. විඥාන හයයි තියෙන්නේ. චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. මේ හයෙන් එකකින් ඕනේ යමක් දැනගන්න. දැන් විශ්ව විඥානයක් කියන තැන ඉන්න කෙනා, ඒ කියන්නේ නිවන කියන්නේ විශ්ව විඥානය. මේ කතාව බොහෝ දෙනා අතර ප්‍රචලිතයි. මේ වැරදි මතය. මේ විශ්ව විඥානයට සමපාත වෙනවා නිවන් දැක්කහම. ඔන්නෝම අදහසක් තියෙනවා. ඕක එදා ඉඳලම බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩවසන කාලේ ඉඳලම තිවිච්ච මූලා සහගත අදහසක්. මිත්‍යා දෘෂ්ටියක්. දැන් එතකොට ඔබ නුවණින් බලන්න විශ්ව විඥානයක් පවතිනවා නම් ඒ කියන්නේ විශ්වයේ දැන ගැනීමක් පවතින්න ඕන. ඒක මොන තරම් දුකද බලන්න. ගොඩක් නුවණින් කල්පනා කරලා බලන්න. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ඇතුලේ මේ හටගන්න විඥාන නිසා විඳින දුක සත්‍යෙක්. මේ කුඩා කාලයක් අවකාශයක් ඇතුලේ පවතින දුක මෙච්චරක් නම් විශ්ව විඥානයක් ඇතුලේ කොච්චර දුකක් පවතින්න ඕන. මේ ඊටාම සුළු කාලයක් අවකාශයක් ඇතුලේ පවතිනා වූ දැනීමක් තුළ මෙච්චර දුක්ඛ ස්කන්ධයක් පවතිනවා නම් විශ්වය දැන ගැනීමක් තුළ විශ්ව විඥානය තුළ මොනතරම් දුක්ඛ ස්කන්ධයක් පවතින්න ඕනද? ඔන්න නිවන ගැන පැහැදිලි කරපු හැටි. ඉතින් දැන් ඔහොම Tamanට හිතන දේවල් කිව්වහම මොකද වෙන්නේ? වහන් ඉන්න විමර්ශන බුද්ධිය විචාරශීලීත්‍ය අඩු ජනයා මේවට රැවටෙනව ඇත්ත කියලා. ඊට පස්සේ යාලා නොදැනම වැටෙනවා ශාස්ත්‍ර දෘෂ්ටියට. එතකොට යාලා හිතනවා එහෙනම් නිවන කියලා කියන්නේ සදාතනික කොහේ හරි සදාතනික පවතින නොමැරී පවතින අඛණ්ඩව පවතින විඥානයක් කියලා අවසන්. ඔන්න නිවන තේරුම් කරලා දුන්නා. දැන් මොකද්ද වෙන්නේ? මේ ශාස්ත්‍ර දෘෂ්ටියට වැටෙන මේ පුද්ගලයා ඊට පස්සේ චතුරාර්ය සත්‍ය කොහොමදවත් දකින්නේ නැහැ. ඊට පස්සේ ශාස්ත්‍ර දෘෂ්ටිකයෙක් වශයෙන් ඔහු ඒ කියන්නේ මුලාවට අහු වුණා, දෘෂ්ටියකට වැටුණා. දැන් මායයට අවශ්‍ය කරන විදිහට පැවැත්ම හදනවා මොන ක්‍රමයකින් හරි. එතකොට දෙවියෝ බ්‍රහ්මයෝ පටලවගෙන ඊට පස්සේ සංසාර ගමනක් නිර්මාණය කරනවා. අනිත් අයටත් නිර්මාණය කළ දෙනවා අඩු වැඩි වශයෙන්. ඒ නිසා විචාර බුද්ධියම ධර්මයට කන් දෙන්න ඕන. තම තමන්ට උමනා දේවල් කියන එකට ධර්මය කියලා කියන්නේ නැහැ. හැම බුද්ධ වචනයක්ම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තියෙනවා. එහෙනම් මේ දේශනාවට අනුකූලව අපි මේ ධර්මයේ පෙන්වා දෙන්න ඕන. අපට උමනා දේවල් කියලා හරියන්නේ නැහැ. අපට උමනා දේවල් අපි කියනවා නම් ඒවා හුදෙක්ම අත්නෝමත හැටියට බැහැර කරන්න ඕන ඔබ. මේ භික්ෂුව නමුත් කවර භික්ෂුවක් නමුත් ගිහියෙක් හෝ ඒවා උපාසකෙක් හෝ ඒවා ගිහියෙක් හෝ ඒවා පැවිද්දෙක් හෝ ඒවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණ පිරිසේ කවරෙක් හෝ ඒවා Tamante හිතුමනා අපිට හිතු දේවල් කිය
ඕවා ත්‍රිපිටකේ නෑ. ත්‍රිපිටකේ තියෙන බොරු. මේ කියන ටික අහපල්ලා. පොතේ නෑ ධර්මයේ මගේ හිතේ තියෙන යනාදි වශයෙන් එක එක අඥාන කතා කී යමෙක් ඔබව ධර්මයයි කියලා මුලා කරන්න උත්සාහ ගන්නවා නම් ඔබ මුලා වෙනවා නම් ඔබ ගැන ඉතින් කතා කරලා පළක් නැති අඥානී. මොකද මේ ධර්මයේ ඉබදු අඥානයන්ට නෙවෙයි, මේ ධර්මයේ දුෂ්ප්‍රඥයන්ට නෙවෙයි, මේ ධර්මයේ ප්‍රඥාවන්තයන්ට. කියන ඕන බොරුවකට රැවටෙනවා නම් ඒ මෝඩ හරකා, ඒ මෝඩ මිනිහා කවදාද නිවන් දකින්නේ? හරකෙක් කියලා සංසාරේ උම්බෑගියක ඉන්න වෙනවා. වසර කෝටි ගාණක් තිස්සේ තව මෝඩකමට. කියන ඕන දෙයකට නැවෙනවා නම් කියන ඕන දෙයකට එහෙයි කියලා එකඟ වෙනවා නම් කියන හැම දෙයක්ම සත්‍යයි කියලා පිළිගන්නවා නම් විචාර බුද්ධියෙන් තොර ඒ හිස්මිනිහාට කවදාද ඇත්ත අවබෝධ කරගන්න ලැබෙන්නේ? අර දේවාල තියෙනවා. දෙවියෙක් ඇතුලේ ඉන්නවා කියලා මිනිසුන්ව බය කරනවා. කොයිදින් හරි අපි හිතමුකෝ පෙරේතෙක් හරි නැත්නම් අල්පශාක්‍ය දෙවියෙක් හරි හිටියා හෝ නැතා හෝ කියලා. කොයි විදියෙන් හරි කමන්නේ. අර තමන්ගේ පිහිට ලබන්න දෙන මිනිසයන්ගේ සල්ලි ටික ගරා ගන්න උවමනා වුණාම අර මිනිසුන්ව බය කරනවා. මෙහෙම කරන්න එපා. අර එහෙම කරන්න එපා. මෙහෙම කරොත් දෙවියෝ කුපිත වෙනවා. අර එහෙමනම් කරන්න එපා. එහෙම කරොත් හොඳටම දෙවියෝ කුපිත වෙනවා. දෙවියෝ බලාගෙන ඉන්න ඔබ දිහා යනාදි වශයෙන් මේ විදිහට ඕන විදිහකට අර කපුවට පුළුවන් අර මෝඩ මිනිහව රවට්ටන්න. ඇයි ඒ? අඥානකම නිසානේ පළතුරු වට්ටියක් උස්සගෙන ගියේ පිහිටක් ඉල්ලගෙන. ඥානවන්තයෙක් යන ගමනක්දී. ඥානවන්තයෝ මේ ලෝකේ පළතුරු වට්ටි උස්සාගෙන කාගෙන්වත් පිහිට ඉල්ලන්නේ නැත. ඥානවන්තයෝ මල් වට්ටියක් කරන් සම්මා සම්බුදු පියාණන් වහන්සේ ළඟට යනවා නම් දකින්න පුළුවන්. උන්වහන්සේගේ සිරිපා මුලයේ උතුම් වූ මල් ටික අතුරන්න. එහෙමනම් දකින්න පුළුවන්. අඥාන කමටනේ ගියේ දෙවියන්ගෙන් පිහිට හොයාගෙන. ඉතින් කපුවත් මොකද කරන්නේ? අර කේවට්ටයාගේ බෙල්ලෙන් අල්ලලා බිම ඉලුවා වගේ මහෞෂිත පඬිතයා ආවේ අඥාන කමටින් ඔබ දේවාලේ වඳින්න හිටපන් ඔබට හොඳ වැඩක් කරන්න කියලා සබ්බ සකලමනාම අතකා ගන්නවා දෙවියෝ කිව්වා කියලා. ඒ නිසා අඥානයව රවට්ටන්න පුළුවන් ඕන හැටියකට. ඥානවන්තයන්ව රවට්ටන්න බෑ. ඒ නිසා ධර්මයේ හැටියට දකින්න ඕන. කියන හැමදේම ධර්මයේ නෙවෙයි. අත්නෝ මත වලට කන් දෙන්න එපා. කවුරු කිව්වත් තම තමන්ට හිතෙනවා මේ ලෝකේ දාර්ශනිකයෝ කියලා කොට්ටාසයක් ඉන්නව අඥානයන්ට. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුලංග ඒ බඳු දාර්ශනිකයෝ කියලා නෑ. ඒ ඔක්කොම සබ්බේ පු탁ජන උම්මත්තකයි ඔක්කොම පිස්සෝ ටිකක්. එදත් හිටියේ හැම දාර්ශනිකයෝ ඇති වෙනකන්. ඒ හිටපු මහා දාර්ශනිකයන්ට තමයි ෂට් ශාස්ත්‍රවරු කියලා කියන්නේ. ඔය ආධාර්ථ කතනෙන් ගත්තොත් මහා දාර්ශනිකයෝ. ඔවුන් තුල තිබුණේ දර්ශනීයම තමයි. එක එක්කෙනා තුල දර්ශනේ නිගණ්ඨනාථ පුත්‍ර තුල තිබුණා. ඊට අදාළ දර්ශනයක් අවිහිංසාවාදී, පරම අවිහිංසාවාදී දර්ශනේ. එහෙමම ශාස්ත්‍රවරු ගාව තිබුණා. ඔවුන්ට අදාළ දර්ශනයක්. අවසානයේ කවුරුවත් ගියාද අරුමුතන සුගතියකට? ඔක්කොම සතර පාටිකේ දාර්ශනිකයෝ ටික. ඒ නිසා මේ දාර්ශනිකයෝ කියලා කොට්ටාසයක් ලෝකේ නැහැ. ඉන්නවනම් ඒ මග වරද්දගත්ත මූලා වෙච්ච තව හිස් මිනිසු ටිකක් විතරයි. ලෝක සම්මතයේ දාර්ශනිකයෝ කියලා කියන්නේ මූලා වෙච්ච පිරිසක් විතරයි. ඒ නිසා හොඳට මතක තියාගන්න. මේ ලෝකේ භික්ෂුවක් වුණත්, භික්ෂුණියක් වුණත්, උපාසකෙක් වුණත්, උපාසිකාවක් වුණත් මේ ධර්මය යනුවෙන් දේශනා කරනවා නම් ඒ 100ට කෝටි ප්‍රකෝටි අනන්ත වාරයකින් මේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයෙන් වෙන්න ඕන. ඒක අනන්ත මාත්‍රයක්වත් තම තමන්ගේ අදහස් වෙන්න බෑ. 100ට 100ක්ම සාකල්යෙන්ම බුද්ධ වාහිතේ වෙන්න ඕන. තමන්ට උමන දේ කියන්න බෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරා කියලා. කවුරු හරි තමන්ට උමන දේ දේශනා කරනවා නම් බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරා කියලා. ඊට පස්සේ තමන් කියන එක ඔප්පු කරගන්න බැරි වෙනකොට ත්‍රිපිටකය බොරු. එහෙම නැත්නම් පොතපතේ වනේ මගේ ඔළුවේ තමයි ඔය ටික තියෙන්නේ අනාදි වශයෙන් හරි මොකක් හරි කතාවකින් මුලාවටපත් කරලා අන් කතාවකින් මාතෘකාව අහනවා නම් ඔබ පරිස්සම් වෙන්න. ඔබ පරිස්සම් වෙන්න. මොකද ඒ මිත්‍යාව එහා පැත්තේ තියෙන්නේ සතර පාය. කවුරුන් කෙසේ දේශනා කළත් ලෝකෝත්තර ධර්මයයි යමෙක් දේශනා කරන්නේ නම් සද්ධර්මය ඒ ධර්මයේ බුදුරජාණන් වහන්සේ නම් වූ මහා ශාස්ත්‍ර උතුමන් වහන්සේගේ දේශනාවට
සාකල්යෙන් අනුකූල විය යුතුයි. බුදුරජාණන් වහන්සේ කවදාද විශ්වීය විඥානයක් ගැන දේශනා කළා තියෙන්නේ. විඥානයක පැවැත්මක් දේශනා කරන්නේත් නැහැ උන්වහන්සේ. මේ රූප වේදනා සංඥා සංකාර වලින් තොරව. එහෙනම් විඥානයක් තනිව තියෙනවද? ඒ කියන්නේ එහෙනම් එතන රූපෙකුත් තියෙන්න ඕන. හරි අපි හිතමු අරූප ධර්මවල රූප කියන කොටාසේ නෑනේ මන ධම්ම විතරයිනේ. එහෙනම් වේදනා සංඥා සංකාර කියන මේ නාම ධර්ම ටික හරි එතන තියෙන්න ඕන ඔක්කොම. ඒ කියන්නේ එතන වේදනාවක් තියෙනවා සංඥාවක් තියෙනවා සංකාරයක් තියෙනවා විඥානක් තියෙනවා. විඥානේ තනියම පවතින්නේ නෑ. එහෙනම් මේ කෙබඳු විඥානයක් ගැනද මේ කියන්නේ? ඔන්න බලන්න තම තමන්ට උමනා දේ කියන්න යනවා. බුදුදහම නාමයෙන් බුදුරජාණන් වහන්සේ ඉස්සරහ තියාගෙන. ඒ නිසා මේ භයානක වැඩ කරන්න එපා පින්වතුනි මේ වගේ. හිතුමනා අපිට කියන්න එපා. ඉස්සෙල්ලා විචාරශීලී බුද්ධියක් ඇති මිනිසෙක් වශයෙන් මේ උතුම් ත්‍රිපිටකය හොඳට ගවේෂණය කරන්න. තමන්ට තව කෙනෙක්ගෙන් බණ අහන්න බෑ. කල්යාණ මිත්‍රයෙක්ගෙන් බණ අහන්න බෑ කියලා හිතෙන තරමේ අහංකාරකමක් මාන්නයක් උඩුම්කමක් තියෙනම් තමන්ටම තනියෙන් පුළුවන් ත්‍රිපිටකය පරිශීලනය කරන්න. කිසි බාධාවක් නැහැ. එහෙමවත් විමර්ශනය කළා මිසක් හිතට ආපුවා කියන්න එපා. විශ්ව විඥානයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විශ්වීය පැවැත්මක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපවත්තං පැවැත්ම අවසන් කිරීමමයි නිවන. එතකොට කියන්න වෙන්නේ කාටවත් අපිට ඔප්පු කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේලා සහ රහතන් වහන්සේලා අහවල් අවකාශයේ ඉන්නවා කියලා. මොන දුකක්ද පින්වතුනි එහෙම අවකාශයක ඉන්නවනම් අවකාශයක් නැත්නම් එතන අනිවාර්යයෙන්ම කාලයක් තියෙන්න ඕන. කාලය අවකාශය එකට පවතින. තෘෂ්ණාව නිසා කාලය හට ගන්නවා. ආශ්‍රව නිසා අවකාශය හට ගන්නවා. පහත් ආශාවන් නිසා පහත් ආශ්‍රව නිසා අවකාශය හට ගන්නවා. අවකාශ අවක ආස අවක කියන්නේ පාලියෙන් පහත් භාවයට. ආශයන් ආශ්‍රවයන් තියෙනවා. ඒ ආශ්‍රව සියල්ල පහත්. එතකොට මේ පහත් ආශාවන් නිසා එහෙම නැත්නම් සියලු ආශාවන් පහත්. පහත් කිව්වේ සසරට ඇද දමන නිසා. තුච්චයි. තුච්චතෝති. ඒ පහත් අවකාශය පහත් ආශාවන් නිසා අවක ආස වශයෙන් අවකාශය හැදෙනවා. ඡේවන ධර්මයන්ට ආලය කිරීම නිසා කාලය හැදෙනවා. එතකොට අවකාශය ආශ්‍රව හේතු වෙනුත් කාලය තෘෂ්ණාව හේතු වෙනුත් සකස් වෙනවා. අවකාශයයි කාලයයි අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් සකස් කරනවා. එහෙනම් යම්කිසි අවකාශයක රහතන් සම්මා සම්බුදු පියාණන් වහන්සේ සහ රහතන් වහන්සේලා වැඩවසනවා කියලා කවුරු හරි කියනවා නම් ඒ අවකාශයක් පනවනවා. එහෙනම් එතන කාලයකුත් තියෙන්න ඕන. ඒ කිව්වේ අවිද්‍යාව තෘෂ්ණාවයි තමයි නැවත පනවන්නේ. අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ සහ අරිහතුන් වහන්සේලා සම්බන්ධයෙන් ඒ අඥාන පුරුෂයා මොනතරම් වරදක්ද කරගන්නේ. අවකාශය අවසන් කරපු කාලය ෂේ කරපු ඒ නිසාම අකාලික අසංකතයටපත් වෙච්ච අසංකතයම කියන්නේ අනවකාශය. අවකාශයක් නැහැ. එහෙනම් එතන කාලයකුත් නැහැ. ඒකයි අකාලික වෙන්නේ. එහෙනම් නිවන අසංකතයි අකාලිකයි. එතන අවකාශිකුත් නැහැ කාලයකුත් නැහැ. මොකද අවකාශය සහ කාලය පවතින්නේ හැමතිස්සෙම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පවතින තැනක. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන වලට තමයි අවකාශයක් සහ කාලයක් අවශ්‍ය. කාලය අවකාශය දෙකම පවතින්නේ මේ පංච උපාදාන ස්කන්ධය සම්බන්ධයෙන්. පංච උපාදාන ස්කන්ධය නිරුද්ධ වුණාම එතන අවකාශයක් නැහැ කාලයක් නැහැ දෙකම අහෝසි වෙනවා අතුරුදහන් වෙනවා. අහෝසි වෙනවා. අතුරුදහන් වෙනවා කියවම වැරදි ඉතින්. කොහෙවත් යනවා නෙමෙයි. අහෝසි වෙනවා. මොකද හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. අවකාශය කාලය නිර්මාණය වුනේ යම්කිසි හේතුවක් නිසා නම් ඒ හේතුව බිඳ හැරියාම ඒ කාලය අවකාශයයි නිරුද්ධ වෙනවා. එහෙනම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ හෝ මහරහතන් වහන්සේලා හෝ කොහේ හරි ඉන්නවා කියලා කියන්නේ මොන වගේ අනවබෝධකින් කියන කතාවක්ද ඒක? කොහෙවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඉන්නවා නම් මොකද්ද පරිනිර්වාණයටපත් වෙච්ච එකේ තේරුම? ඒ නිසා හිතට ආවට ගියාට හිතට ඕමනා දේවල් ආවට ගියාට කියන්න එපා. තාම කරුණාවෙන් මේ දේවල් බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ අසුරින්මයි පෙන්වා දෙන්නේ. කායකවත් වාද විවාද කරන්න එහෙම නෙවෙයි. ඔබම නුවණින් කල්පනා කරලා බලන්න.
මේ සත්‍යයද අසත්‍යයද මේ පේනවා දෙන ධර්මය ඇසුරින්. ධර්මය ඇසුරින් පේනවා දී. ඒ නිසා අසංකතය තුල සියල්ල නිරුද්ධයි. නාම රූපං උපරොජ්ජති. සියලු නාම රූප නිරුද්ධ භාවයට පත් වෙච්ච තැන තමයි අසංකතය. එහි රූප ධර්මත් නැහැ නාම ධර්මත් නැහැ. නමුත් අමරණීයත්වයේ සදාතනික වශයෙන් පවතී. සදාතනිකයි අමරණීයයි. ඒ සදාතනික සංකතය අසංකතය. අමරණීයයි සදාතනිකයි අසංකතය. නොහොත් සදාතනික නිවන. ඒ නිසා අන්නේ අර්ථයෙන් නිවන භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා අසංඛත අර්ථයෙන්. එහෙනම් තුන්වෙනි අර්ථය. එහෙනම් ඔන්නෝම නිවන දකි. Tamanට ඌමනා විදියට අර්ථකථනය කරන්න යන්න එපා. බුදුරජාණන් වහන්සේ අර්ථකථනය කරපු විදිය බලන්න. තම තමන්ට ඌමනා විදියට අර්ථකථනය කරන්න යන්නේ තියෙන මහාන් තත්ත්ව උඩඟුකම නිසා, අහංකාරකම නිසා, මමත් යමක් හොයාගත්ත කියලා පෙන්වන්න මේ ධර්මයේ තුල. මේ ධර්මයේ තුල අපි මොන හොයන්නද පින්වතුනි? එහෙම හිතෙන එක පවා අපේ තියෙන අඥාන ජඩකම. බුදුරජාණන් වහන්සේට වැඩි දෙයක් මම කිව්වා කියලා හිතන්නේ යමෙක් ඌමනාවක් තියෙනවා නම් එතනම තියෙන ජඩ කෙලතොලුකම්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය පෙන්වා දෙන්න ඕන. ඉස්සෙල්ලා ධර්මයේ තමන් අනුගමනය කරන්න, අවබෝධ කරගෙන. එතකොට ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් භාගතුන් වහන්සේගේ ධර්මය ඒ අවබෝධය තුළ පිහිටාගෙන ප්‍රත්‍යක්ෂයෙන් පෙන්වා දෙන්න. එහෙනම් ඉස්සෙල්ලා තමන් ප්‍රතිඵල ලබන්න ඕන. අමතාර්ථයෙන් මෙන්න හතරවෙනි අර්ථය නිවන දකින්න. අමතාර්ථය මීට ඉස්සෙල්ලත් පැහැදිලි කර අදත් මේ සිහිපත් කළ දෙන්නේ මොකද ධාරණය කර ගැනීමේ ශක්තිය අඩු වැඩි වශයෙන් එකිනෙකාට බලපාන පරිද්දෙන් වෙනස් වෙනවා අපි දැකලා තියෙනවා. ඉතින් කොච්චර දහම් කාරණා පෙන්වා දුන්නත් ආපහු අර පරණ ප්‍රශ්න ආයි මතුවෙනවා. මොකද ඒකට හේතුව ඒ ධාරණය කර ගැනීමේ හැකියාව අඩු වැඩිකම, ඒ වගේම තමයි කම්මැලිකම, කුසීතකම, වීර සිඳගත්කම, කුසලයේ කෙරෙහි ඇති කැමැත්ත අඩු වෙලා අර්ථිය වැඩි වීම යනාදී වශයෙන් තියෙන දුෂ්ප්‍රාඥකම් මොන හරි තමන්ගේ තියෙන උඩඟු අහංකාරකම් මේවත් බලපාන අඩු වැඩි වශයෙන්. ඒ ඔක්කොම නිසා අර අහපු ධර්මයේ රැඳෙන්නේ නැති වෙනවා මනසේ. දැන් ඔබගේ මල්ලක් තියෙනවා. මේ මල්ලේ අපි හිතමුකෝ ගල්, කැට කැබිලි, තනකොළ, දාර, ඊළඟට ගෝම, මැටි, පස් මේවා ඔක්කොම පුරවගෙන ඉන්නේ අර මල්ලේ. ඔකේ තියෙන්නේ ඔක්කොම වටින්නේ නැති දේවල් ටික. ඒ කියන්නේ වටින්නේ නැහැ කියලා අර්ථකථනය කරන්නේ ලොකු වටිනාකමක් නැති මිලක් පනවන්න පුළුවන් දේවල් ටිකක් නෙවෙයි ඔය තියන් ඉන්නේ. සුළු වටිනාකමක් ඇති එච්චර මහ වටිනාකමක් නැති ටිකක්. ඔය මල්ලේ පුරවන් ඉන්න ඔය විදිහට. දැන් ලැබෙනවා දකින්න ලැබෙනවා විශාල මැණික් ගොඩක්. අර හිස් අඥාන මිනිහා කල්පනා කරනවා මැණික් ලැබුණාට දැන් මං කොහෙද දාගන්නද මේ ටික? ඇයි ඒ? දැනටවත් මගේ මල්ලේ තියෙනවානේ පස්, වැලි, ගෝම, දාර, තනකොළ, ගල්, කැට කැබිලි ඔක්කොම ටික පුරවගෙන ඉන්නේ මගේ මල්ලේ. ඉතින් ඔච්චර පුරවගෙන ඉන්නකොට මේ මල්ලේ මේ මැණික් ටික කොහෙද දාගන්නද කියලා යම් පුරුෂයෙක් තමන්ගේ මල්ලේ තියෙන දේවල් ටික හරි වටිනවා. එහෙම නැත්නම් ඒ මල්ල දැනටමත් ඒවෙන් පුරවගෙන ඉන්නේ නිසා මේ මැණික් ටික මට මේ මල්ලේ දාගන්න විදිහක් නැහැ කියලා අර මැණික් ටික අතහැරලා යනවා නම් ඒ වගේ මොන වගේ පුරුෂයෙක්ද? මොන වගේ අඥානෙද්ද? ඒ වගේ හිස් මිනිස්සු ඉන්නවා පින්වතුනි. ඒ වගේ හිස් මිනිස්සු ඉන්නවා. මොකද මේ අනවශ්‍ය දේවල් වලින් ඔළුව පුරවගෙන ඉන්නවා. සෝහන ගාවින් කෙලවර වෙන දැනුමක් අග්‍ර කරගෙන ජීවත් වෙනවා. ඒවෙන් ඔළුව පුරවගෙන ඉන්නේ. පිරිච්ච කලයකට තවදුරටත් වතුර දාන්න බෑනේ. පිරුණු කලයක් කියලා කිව්වේ උන්ට දෙන ගෞරවණීය ආමන්ත්‍රණයක් එහෙම නෙවෙයි ඒක. ඒ උපමාවක් විතරයි. පිරිච්ච කලයකට අපව වතුර දාන්න බෑ. ඒ වගේ මේ මනස අනවශ්‍ය දේවලින් පුරවා ගත්තාම අනවශ්‍ය දේවල් කියන්නේ අවශ්‍ය දෙයක් නැත්නම් ඒ ධර්මයේ විතරයි. අනිත් ඔක්කොම අනවශ්‍ය දේවල් තමයි. ඒක තේරුම් ගන්න බැරි තාක්කල් සසරේ දුක් විඳිනවා අනාථ සත්වෙක් වශයෙන්.
එතකොට මිනිසෙක් ඉන්නවා මේ මනසේ ඔක්කොම දරාගෙන ඉන්නවා ලෝකේ තියෙන වැඩක් නැති හිස් විද්‍යාවන් ලෝකේ තියෙන එක එක ශාස්ත්‍ර තිරිසන් විෂයන් තිරිසන් විද්‍යාවන් ඊළඟට ලෝකේ තියෙන නිස්සාර දැනුම ලෝකේ තියෙන නිස්සාර ආකල්ප මතවාද දෘෂ්ටි දර්ශන මේ ඔක්කොම මනසේ පුරවගෙන ඉන්නවර මල්ලේ වගේ. ඒ මිනිසයාට මුණ ගැහෙනවා ශ්‍රී සද්ධර්මයේ නම් වූ අති උත්තරීතර මාණික්‍ය මහා කාන්තිමත් මාණික්‍ය මේ සංසාර අන්ධකාරය දුරු කරන මහා මාණික්‍ය ඒ මාණික්‍ය පොකුරු පිටින් ලැබෙනවා. පෙර පිනකට ඒ හිස් පුරුෂයා කියනවා මගේ මල්ල දැනටමත් පුරවලා තින්නේ මොනෙන් දරවෙන්. ඒ නිසා ඔය ධර්මයේ කියන මාණික්‍ය මේ මල්ලට දාගන්න විදියක් නැහැ. ඕක ඔය එළිය තිබුණාවේ. මොකද දැනටමත් මගේ ඔළුව මේ උපාදි දැනුම ආකල්ප අර ලෝකෙ තියෙන නිස්සාර දැනුම ආකල්ප කුසලතා වලින් පිරීලා තියෙනවා. තවදුරටත් මේ ශ්‍රී සද්ධර්මයේ කියන මාණික්‍ය මේ මල්ලට ඇතුළත් කරගන්න විදිහක් නැහැ කියලා අඥාන ජනයා මොකද කරන්නේ? අර එතෙක් දරාගත තමන්ගේ හිස් මතවාද ඇතුළෙම ජීවත් වෙනවා මේ අමා ධර්මයේ බැහැර කරලා. ඊට පස්සේ හිතා ගන්නවා මම මහා ලොකු උගතා කියලා අවසාන. මෝඩකම. කවදා හරි දවසක ඔය මහා ලොකු උගත්කම තමන්ට උරුම කරලා දෙන්නේ නැවත දුක් විඳින මේ සංසාරෙම තමයි. මේ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපාය සහිත මේ භයානක දුක්ඛ ස්කන්ධයමයි අර මහා උගත්කමට ලැබෙන දායාදේ. අවසානයේ මරණය. ඒක නිසා පින්වතුනි තම තමන්ගේ හිතළු වල රැඳිලින් නැතුව බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කන් දෙන්න සියලු මතවාද මත ભેද පැත්තකින් තියලා. එහෙනම් ඒ අර්ථය අපි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන අර්ථයෙන්ම ගන්න ඕන. අපට උමන අර්ථයන්ගෙන් මේ ධර්ම විවරණය කරන්න යන්න එපා. තම තමන්ට උමන අර්ථයෙන් මේ ධර්ම විවරණය කරන්න යන්න එපා. ඒක මහා භයානක කාර්යයක් බව මතක තියාගන්න. මොකද අපි දැනගන්න ඕන අපේ තරම තම තමන්ගේ තරම විශ්වය හා සමාන සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඉස්සරහා තමන් දුහිලි අංශුවක් කියලා කියන්න ලැජ්ජ වෙන්න ඕන. එච්චර කුඩායි සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඉස්සරහා අපි. ඒ තරම් අසමසම මහා ඥානයකටයි සම්මා සම්බුද්ධ ඥානය කියලා කියන්නේ. මහා සම්බුද්ධ ප්‍රඥාව කියලා කියන්නේ. උන්වහන්සේ අවබෝධ කරපු දේ දේශනා කළේ අංශු මාත්‍රයක් විතරයි. ඒ දේශනා කරපු ටිකත් මෙච්චර ගැඹුරු නම් උන්වහන්සේ අවබෝධ කරපු ධර්මයේ කෙබඳු වෙන්න ඕනද? සින්සපා වනයේදී ඇටේරියා වනයේදී ඇටේරියා කොළ ටිකක් අතට අරගෙන භාගතුන් වහන්සේ දේශනා කරලා පෙන්නුවේ ඒකයි. ඒ කියන්නේ නිවන පිණිස හේතු වන යමක් නැත්නම් ඒ ටික විතරයි මම නුඹලාට දේශනා කරන්නේ. භ්‍රමචර්යාව පිණිස, නිබ්බිදාව පිණිස දේශනා කරන ධර්ම විතරයි මම නුඹලාට දේශනා කරන්නේ. හැබැයි අවබෝධ කරපු ධර්මයේ මේ වණය හා සමානයි, වණේ කොළ හා සමානයි. දේශනා කරන්නේ අතට ගත්ත කොළ ටික හා සමාන සුළු දහම් කාරණා ටිකක් විතරයි. ඒ ටික හොඳටම ඇති නිවන් දකින්න. එහෙනම් ඒ දේශනා කරපු ධර්මයන් මෙච්චර ගැඹුරුණා. උන්වහන්සේගේ අවබෝධය ගැන කුමක් කියන්නද පින්වතුනි? අචින්ත්‍යයි බුද්ධ විෂය හිතා ගන්න බෑ අපට. එහෙනම් උන්වහන්සේගේ අර්ථයමයි අපි මතු කරන්න ඕන. උන්වහන්සේ පෙන්වා දෙන අර්ථයමයි. අවසාන වශයෙන් පෙන්වා දෙනවා නිවනේ ඊළඟ අර්ථය අමතට්ඨං අමරණීය අර්ථය. අමරණීය අර්ථය දැන් විග්‍රහත් කළා යම් දුරකට. අමරණීය අර්ථය දැන් මේ ඉපදෙන හැම සතෙක්ම මැරෙනවා. දැන් එතකොට අර ඉස්සෙල්ලා කිව්වේ අමරණීය අවකාශයක් කොහේ හරි තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා. නැත්තම් සමහර විද්‍යාඥයෝ උත්සාහ ගන්නවා අර මුහුදේ ඉන්න මාළු ඉන්නවා. මුහුදේ ඉන්නවා මාළු 3 දෙනෙක්. තිමිලය, තිමිල පිංගලේ, අජ්ජාරෝහණේ කියලා. ඔය තිමිලය කියන මාළුවා ගැන සඳහනක් තියෙනවා තේරපදානි. අරන් බලන්න ඕන නම් තේරපදානි තියෙනවා ධම්මරුචි කියලා තේරපදානි. අන්න ඒක අරන් කියවලා බලන්න. ඒකේ යන්න සඳහන් වෙන ওই මාළුවා ගැන. ඒ ධම්මරුචි කියන හාමුදුරුව පෙර භවයේ නැවක් ගිලින්න පුළුවන් තිමිලය කියන විශාල මාළුවෙක් කියලා හිටියා කියලා. ධර්මයේ සඳහන් වෙන මේ මාළු ගැන විශාල මාළුවෝ කොච්චර ලොකුද කියනවා නම් නැවක් එක කටට ගිලින්න පුළුවන් යොදුන් 100 ගාණක් දිගයි මාළුවෝ. අද වෙනසුරු දැකලා නැහැ මිනිස්සු.
හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඔය තියෙන තැනත් මං අරන් බලන්න. එහි සඳහන් වෙන ওই මාළුවා ගැන. එතකොට මෙන්න මෙච්චර මාළු ඉන්න මේ මොහොතේ. හැබැයි අපි දැකලා නැහැ තාම. මොකද ඒ තරම් විශාලයි මේ මුහුද. මහ පොළොවෙන් 4න් 3ම මුහුද. එතකොට මේ මුහුදේ ඉන්නවා වසර දහස් ගාණක් ජීවත් වෙන සත්තුත්. හැබැයි අපි දන්නේ නැහැ ඒක. ඒ තරම් දීර්ඝ ආයුෂ තියෙන සත්තු ඉන්නවා ගැඹුරු මුහුදේ. හැබැයි අපි දන්නේ නැහැ නේ ගැන. අපි කොහොම හරි හොයාගන්න ඉදිබුවෙක්. ඌට අවුරුදු 400ක් විතර ඉන්න පුළුවන්. මොකේද කැස් බෑවෙක්. ඊට පස්සේ ඌ කොහොමද අවුරුදු 400ක් ඉන්නේ කියලා බලලා අපිත් කැස් බෑවෙක් වශයෙන් ජීවත් වෙන්න විද්‍යාඥයෝ පරීක්ෂණ පවත්වනවා දැන්. අමරණීය වෙන්න. එහෙනම් පින්වතුනි ලැජ්ජ වෙන්න එපා අපි. ඒ කියන්නේ අපිට වැඩි අමරණීයයිනේ කැස් බෑවා. අර මුහුදේ ඉන්න මාළු අපිට වැඩි අමරණීයයි. දැන් බලන්නේ මොකද්ද? යකෝ බලද්දි මිනිස්සුන්ට වඩා අමරණීයත්වය ලැබිලා තියෙන සත්තුන්ට. උන් වසර 100 ගණන් ඉන්නවනේ. දහස් ගණන් ඉන්නවනේ. ඒකටද අමරණීයත්වය කියන්නේ. නොමැරී ඉන්න එකටද අමරණීයත්වය කියන්නේ. ඇහැ කන නාසය දිව ශරීරයේ මාස සියල්ල ජරාවටපත් වෙන මොහොතක් පාසා ඕනනම් කෙනෙක්ට ඕක පොඩ්ඩක් ප්‍රමාද කරගන්න පුළුවන් කීක ඖෂධ වලින් මොන ක්‍රම වලින් හරි ඔය ලෝක විද්‍යාව පාවිච්චි කරලා පුළුවන් අංශු මාත්‍ර වශයෙන් ප්‍රමාද කරගන්න. මහ ලොකුවට නෙවෙයි. හැබැයි මරණයට ළඟා වෙන ක්‍රියාවලිය නතර වෙන්නේ නැහැ. කොච්චර උඩ පැන්නත් එහෙම නෙමෙයි කියලා හිතාගෙන ජරාවටපත් වෙන හෙමින් නමුත් ව්‍යාධියටපත් වෙන අවසානයේ මරණයටපත් වෙනවා. නවත්තන්න බෑ. නොමරිච්ච කිසිවෙක් නෑ මේ මිහිපිට. මිහි මත. උපන්නවුන්ට මරණයක් නැත. නූපන්නවුන්ට මරණයක් නැත. මරණය අවශ්‍ය නැත්නම් කරන්න ඕන නොමැරී ඉන්න උත්සාහ කරන එක නෙවෙයි. මරණය අවශ්‍ය නැත්නම් කරන්න ඕන නූපදින්න වෑයම් කරන එකයි. ඉපදුනොත් මරණය කාන්තෙන් මුරුමයි. එහෙනම් අර මොහොතේ ඉන්න සත්තු අරගෙන පරීක්ෂණ කරනවා අමරණීය වෙන්න මොනතරම් අඥානද බලන්න. මේ ධර්මයේ නැති තැන මොනතරම් අන්ධකාරයක්ද පවතින්නේ. ඔබට මතක ඇති ගිය පාර දේශනාවේදී මතු කරා උදයගාමිනී සූත්‍රය ගැන. උදයත්තගාමිනී සූත්‍රය. උදෑසනම නැගිටලා බමුණන්ගේ ඉගැන්වීමක්. උදෑසනම නැගිටලා හිස හැරුණු අතට යන්න ඕන. ඉර පායන දිහාවට යන්න ඕන. හිස ඇරිච්ච අතක ඉර පායන දිශාව බලාගෙන ඔය කොහේ හරි කමන්නේ ඉර පායන දිශාවට පෙර දිගට මුහුණලාගෙන හිස හැරුණු ආකාරයකට යන්න ඕන. ගිහිල්ලා අහුවෙන්නේ මොකද්ද? මඩවලක්ද ප්‍රපාතයක්ද අගාධයක්ද බොරු වලක්ද ගිනි වලක්ද එහෙම නැත්නම් කටුගාලක්ද කොමක් වුණත් නොනැවතීම යන්න ඕන. ඒ කරාම යන්න ඕන. ඒ හරහා යන්න ඕන. ගිහිල්ලා යම් තැනකදී ප්‍රපාතයක් වලක් හම්බුනොත් ඒකට වැටිලා මැරෙන්න ඕන. එතකොට කොහෙද යන්නේ? සුගතියට යනවා. බලන්න මොනතරම් අඥාන ප්‍රතිපදාවක්ද සුගතියට යන්න අනුගමනය කරන. ඔන්න ඔහම අඥානකමක් තමයි තියෙන්නේ ධර්මයේ නැති තැන. දැන් මේ අසරණයන්ටත් ඕන සුගතියට යන්න. හැබැයි සුගතියට යන මාර්ගය දන්නේ නැති නිසා අර විදියට හිස හැරිච්ච අතේ ගිහිල්ලා වලක වැටලා මැරිලා හිතනවා සුගතියට යයි කියලා. ඉතින් බලන්න අමා මෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ නොපවතින තැන මොනතරම් ඝන අන්ධකාරයක්ද පවතින්නේ. අඥාන. මහා අඥාන ඝන අන්ධකාරය. ඒ නිසා නොමැරී ඉන්න උත්සාහ කරනවා. මරණය දරාගෙන ගච්ඡanti සබ්බේ මරණං අහංච. ඔහොම පරිශනය කර ඉන්න වෙලාවක කොයි වෙලාවක හරි හොක් ගාලා පණ ටික යනවා. අනරිය පරිශන කිව්වේ ඒකයි. අනාර්ය පරිශනයක් කළේ මෝඩ තකතිරු පරීක්ෂණයක් කළේ අමරණීය වෙන්න උත්සාහ ගත්ත මරණිය ඔහොම මෙහෙම තියාගෙන. ඔහොම ඉන්නකොට කොයි වෙලාවක හරි පණ ගියා පරීක්ෂණ ඉවරයි දැන්. ඊට පස්සේ එතනින් එහා පැත්තට ඉන්න අඥානියොත් ඒ පරීක්ෂණ එහෙමම කරන් යනවා. ඒ බඳු අඥානයන්ට ඔබ විද්‍යාඥයෝ කියනවාද? ඒ බඳු අඥානයන්ට ඔබ විද්‍යාඥයෝ කියන්නේ.
ඒ කියන්නේ ඇස් දෙකට පේන ටිකවත් තේරුම් ගන්න බැරි අඥානයන්ටද විද්‍යාඥයෝ කියන්නේ. ඒ නිසා විද්‍යාව යනු බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. වෙන විද්‍යාවක් නෑ ලෝකේ. ඔය හැම එකක්ම මායාවේ විද්‍යාව. මායя හදාගත්ත විද්‍යාව. ඒව ඇවිල්ලා ඉන්ද්‍රජාල විද්‍යාව. ඒව ඇවිල්ලා මායා විද්‍යාව. මේ ලෝකේ තියෙන හැම විද්‍යාවම අනිත්. ඔය හැම විද්‍යාවක්ම මායයට තමයි උපකාර වෙන්නේ. මරණයට තමයි උපකාර වෙන්නේ. මරණේ පැවැත්ම ගොඩනගන්නයි හැම විද්‍යාවක්ම අවසානයේ උපකාර කරලා තියෙන්නේ. අසරිමත් වූ මහා ශාස්ත්‍රතුමන් වහන්සේගේ මෙයාම ධර්මයේ විතරයි සකල ලෝක සත්‍යය මේ මරණයෙන් නිදහස් කරන උත්තරීතර විද්‍යාව වෙන්නේ. අමරණීය වීමේ විද්‍යාව අවශ්‍ය නම් අහන්න ධර්මීය ශ්‍රී සත් ධර්මය එදාට පුළුවන් අමරණීය වෙන්න. මීට පෙරත් මේ කතා පොත සිහිපත් කළා. නමුත් අදත් සිහිපත් කරනවා. අලුතෙන් බණහන කෙනෙක් එහෙම ඉන්නවනම් වංගීස කියලා මහරහතන් වහන්සේ නමක් අපේ ශාසනයේ ඉන්නවා. උත්තරීතර මහරහතන් වහන්සේ නමක් පටිභාන කවිත්වයෙන් පිරිපුන් උත්තමේ. මේ වංගීස කියන මහරහතන් වහන්සේ මුල් කාලින වංගීස තරුණයා විද්‍යාවක් දැනගෙන හිටියා. ඒ විද්‍යාව තමයි යම්කිසි හිස් කබලක් දුන්නාම මෙහෙම තට්ටුවක් දාලා ඒකට මේ පුද්ගලයා මේ හිස් කබලයිති සත්‍යය මැරිලා ගිහිල්ලා ඉපදිලා ඉන්නේ දැන් අහවල් තැනයි කියලා කියන්න පුළුවන් විදිහේ විද්‍යාවක්. එහෙම විද්‍යාවක් තිබිලා තියෙනවා. බලන්න ඒක මොනතරම් විද්‍යාවක්ද කියලා. පුබ්බේ නිවානුසති ඥානිය වගේ විද්‍යාවක් ඒක. අදවත් තියෙනවද ලෝකේ බඳු විද්‍යාවක්? අද විද්‍යාව දියුණුවයි කියනවා. කාට හරි කියන්න පුළුවන්ද සත්‍යයෙන් මැරිලි වෙලා විද්‍යාවට අනුකූලව අහවල් තැනක ගිහිල්ලා ඉපදිලා ඉන්නේ කියලා? එහෙනම් ඒ බඳු විද්‍යාවක් එදා තිබිලා තියෙනවා. දැන් මොන විද්‍යාවක්ද එතකොට තියෙන්නේ? අපි හිතන් ඉන්නේ හරි දියුණුවයි කියලා. මොනවෙන්ද දියුණු වෙලා තියෙන්නේ? කෙලෙස් වලින්. වෙන කිසිම දෙයකින් දියුණු වෙලා නැහැ. දියුණු වුණා නම් මේ වගේ පිරිහිච්ච සමාජයක් දකින්න ලැබෙනවද? ලෝකෙම දියුණු වෙලා මොනවද දියුණු වෙලා තියෙන්නේ? අවියාවුද නම් දියුණු වෙලා තියෙනවා. මිනිස්සුන්ගේ කුහකකම දියුණු වෙලා තියෙනවා. ඊළඟට ඉරිසියාව දියුණු වෙලා තියෙනවා. කුඩු කේඩුකම දියුණු වෙලා තියෙනවා. තව කාමයන් කෙරෙහි තියෙන දැඩි ඇල්ම කාමච්ඡන්ද ඒක තමයි මුලින්ම දියුණු වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි අනිත් ඔක්කොම දියුණු වෙලා තියෙන්නේ. ප්‍රධාන වශයෙන් තියෙන දුර්දාන්තකම අධර්මිෂ්ඨකම ඒව නම් ඇති වෙන්න දියුණු වෙලා තියෙනවා. වෙන මොනවද දියුණු වෙලා තියෙන්නේ? වෙන මොනවද දියුණු උනේ? දියුණු වුණා නම් එකිනෙකා සතුරු වශයෙන් පෙනිලා එකිනෙකා නසා ගන්නවද? ඒකටද දියුණු භාවය කියන්නේ. දැන් ඔබට පේනවා බල්ලෝ දෙන්නේ කා ගන්නවා. දැන් ඔබට පේනවාද මේ බල්ලෝ දෙන්න දියුණු බල්ලෝ හැටියට? කා ගන්න එකිනෙකා නසා ගන්නවා. අරුගේ මාළු කඩාගෙන කනවා. මේ බල්ලෝ දෙන්න එකිනෙකාගේ මාළු කනවා. දැන් මේක බලන් ඉන්න ඔබ කල්පනා කරනවාද මුන් දෙන්න පුදුම දියුණු බල්ලෝ දෙන්නේ කියලා? උන් අවබෝධය එහෙම නැත්නම් විද්‍යාවේ පරතරයට පැමිණිය තාක්ෂණයේ කෙලපැමිණි බල්ලෝ දෙන්නේ. කා ගන්නවා, මරා ගන්නවා, එකිනෙකා නසා ගන්නවා, එකිනෙකාගේ ලේ හලා ගන්නවා, එකිනෙකාගේ කැවුතු ඇදලා කනවා. දැන් මේකද විද්‍යාව? මේකද දියුණුව? දැන් ලෝකෙ මේ වෙනකොට ඕන තරම් එහෙම අවස්ථා ඔබට පේනවා ඇති. අමුතුවෙන් ආයි කියන්න ඕනේ ඒකට ඔබ දියුණුව කියලා කියනවනම් ඔබ ගැන දෙපාරක් හිතන්න වෙනවා අපට. දෙපාරක් නේ එකපාර ඇත්තටම හිතන්න වෙයි. ඒ වගේ විනාශයකට දියුණුව කියලා කියනවා නම් ඒ පුද්ගලයාගේ ඥානීයතරම අපිට වැටහෙනවා. ඒවට දියුණුව කියන්නේ නැහැ පින්වතුනි. එතකොට එහෙනම් මේ දියුණු වෙලා කියලා දැන් මේ ලෝකේ නවීන ලෝකයක් කියලා කියනවා දියුණු වෙලා කියලා කියනවා. මොනවද දියුණුනේ බැලුවාම ඇත්තටම කෙලෙස් තමයි දියුණු වෙලා තියෙන්නේ. එතකොට ඒ දියුණු ලෝකේ තියෙන විද්‍යාව තුලවත් අර වංගීස තරුණයා තුල තිබිච්ච දැනුම නැහැ. ඒ තරුණයාට පුළුවන්කම තිබුණා. නිකන් ඔලු කට්ටක් අරගෙන මෙහෙම තට්ටුවක් දාලා මේ සත්‍ය මැල්ලා ගිහින් ඉන්නේ අහවල් තැනයි. ඉපදිලා තියෙන අහවල් ලෝකේ කියලා කියන්න පුළුවන් විද්‍යාවක් ඒක. එතකොට මේ විද්‍යාව කොහොම හරි යාගේ ජීවිතාව බවට පත් කරගෙන ගමෙන් ගමට ගයක් ගානේ ගිහිල්ලා මැරිච්ච මිනිස්සු ඉපදිච්ච තැන කියනවා. ඉතින් අද වුණත් හරිම සතුටුයි මිනිස්සෙට තමන්ගේ ඥාතියෙ මිය ගිහිල්ලා අහවල් තැන ඉන්නවා කියලා දැනගන්න ඇත්නම්.
හරිම සතුටුයි. ඉතින් ඒක නිසා කීයක් ගෙවලා හරි කමන්නේ තමන්ගේ ඥාතියා කොහෙද ඉන්නේ කියලා දැනගන්න කැමතියි. ඉතින් වංගීස තරුණයාට හොඳ රස්සාවක්. මිනිස්සු තමන්ගේ ඥාති වර්ගයා මිය ගිහිල්ලා කොහෙද ඉන්නේ කියලා ඒ ඇසුරෙන් දැනගත්තා. ඔහුගේ විද්‍යාව ඇසුරෙන් දැනගත්තා. මේ විදිහට මේ වංගීස තරුණයා ගයක් ගානේ ගිහිල්ලා ඔහොම යනකොට ඔලු කටු වලට තට්ටු කර කර කොහොම හරි අවසානයේ ඔහුට සම්මා සම්බුදු පියාණන් වහන්සේ මුණ ගැහෙන්නත් එන්න අවස්ථාවක් ලැබුණා. ওই විදිහට ඔය තරුණයා ඔහොම යනකොට ගයක් ගානේ ඔලු කටු වලට තට්ටු කර කර භාගතුන් වහන්සේ පණිවිඩයක් ඇවලා හුව ගෙන්න ගත්තා. මොකද ඒ අසිරිමත් වූ මහා කාරුණික උතුමන් වහන්සේ දැක්කා මේ තරුණයා කවුද කියලා. කෙබන්දෙක්ද කියලා. ඔහුගේ පාරමිතා ශක්තිය මොන වගේද කියලා. ඒ අනුව සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඒ පුද්ගලයා ගෙන්නලා එයාට දුන්න ඔලු කටු 3ක්. එකක් දුන්නා මුලින්ම. දීලා ඇහුවා මේ ඔලු කට්ට අයිති කෙනා කොහෙද ඉන්නේ? තට්ටුවක් දාලා බලලා කිව්වා මෙයා ඉන්නේ දුගතිය කියලා. අහවල් තැන කියලා. හරි. සම්මා සම්බුදු පියාණන් වහන්සේ අනුමත කළා හරි. උන්වහන්සේ අසම සම දිවසින් දකින්නවා ඇත්ත. චතුප්පපාත ඥාණයෙන් භාගතුන් වහන්සේ දකින්නවා සත්‍යයේ මරණයෙන් පසු උපත. හරි ඔබ හරි වංගීස ඔබ කිව්ව දේ හරි. තවලු කට්ටක් දුන්නා. ඒකටත් අට්ටුවක් දැම්මා. මෙයා නම් භාගතුන් වහන්සේ සුගතිය ඉපදිලි. අහවල් තැන ඉපදිලි. හරි. ඒකත් හරි. එවරත් ඔබේ නිගමනය පිළිතුර නිවැරදි. හොඳයි. එහෙනම් මේ ඔලු කට්ටත් බලන්නකෝ. තුන්වෙනි ඔලු කට්ටකුත් දුන්නා. ඒකට තට්ටුවක් දැම්මා. තව තට්ටුවක් දැම්මා. ආපහු පාරක් තට්ටු කරා. ඔහොම කීප සැරයක් තට්ටු කර කර බැලුවා. එන්නේ අවශ්‍ය කරන ප්‍රතිචාරය. පුදුම සහගතයි. මෙහෙම ඔලු කට්ටක් ජීවිතේට මුණ ගැහිලා නැහැ. අනිවාර්යයෙන්ම එක්ක දුගති එක්ක සුගති. ඔලු කට්ටක් දුන්නා. එහි වාසය කරපු සත්‍යය. ඉතින් මේ විදිහට මේ වංගීස තරුණයාට පුදුමයක් ඇති වුණා. මෙහෙම වෙන්නේ කොහොමද? මෙහෙම ඔලු කට්ටක් මගේ ජීවිතේට මුණ ගැහුන්නේ නැහැ. භාගතුන් වහන්සේ මේක නම් වෙන්න බැරි වැඩක්. මගේ විද්‍යාව වර්ධින්නෙත් නැහැ. මගේ ශාස්ත්‍රය හරියටම හරි. මට හරියටම කියන්න පුළුවන්. ඒක ඔබ වහන්සේත් අනුමත කරා. ඒත් මෙහෙම ඔලු කට්ටක් මුණ ගැහුන්නේ නැහැ. මේ ඔලු කට්ට දරාගෙන හිටපු කෙනා කොහොමද ඉපදුනා කියලා පේන්නේ. භාගතුන් වහන්සේ එහෙම වෙන්න පුළුවන්. වංගීස එහෙම වෙන්න පුළුවන්. භාගතුන් වහන්සේ එහෙම කිසිම තැනක උපතක් නැති යම් ස්වභාවයක් පවතිනවද? වංගීස එහෙම ස්වභාවයක් පවතිනවා. ඒ ස්වභාවයට කියන්නේ අසංකතය කියලා. අසංකත ධාතුව කියලා. භාගතුන් වහන්සේ මේ මොන විද්‍යාවක්ද මම මේ මෙච්චර කාලයක් ඉගෙනගෙන ඉඳලා තියෙන්නේ. මං ඉගෙන ගත්ත කෙහෙම්මල් විද්‍යාවෙන් මට පුළුවන් උනේ මේ උපතයි මරණයයි අතර මේ දෝලණය වන ජීවිත මරණයෙන් පස්සේ කොයි ලෝකෙට ගිහිල්ලා වැටෙනවද කියලා කියන්න විතරයි. මටත් අන්තිමට මගේ ඔලු කටට තට්ටු කරලා තමයි බලා ගන්න වෙන්නේ කොයි ලෝකෙද ගිහිල්ලා උපදින්නේ කියලා. මමත් මරණය ඉක්මවලා නෑ භාගතුන් වහන්සේ. ඒ කියන්නේ මටත් මරණයක් උරුමයි. ඒ කියන්නේ මමත් මේ සුගතිය සහ දුගතිය අතර දෝලණය වෙන කෙනෙක්. අනේ භාගතුන් වහන්සේ ඒ නිසාමනි මේ රැකී ආරක්ෂා කරමින් අප්‍රමාණ දුක් විඳි මේ ජීවිතය නඩත්තු කරගෙන යන්න උත්සාහ ගන්න. අනේ භාගතුන් වහන්සේ නැවත ඉපදීමක් නැත්නම් කොහෙවත් නැවත උපතක් හටගන්නේ නැත්නම් එබඳු ස්වභාවය කරා ගමන් කරන යම්කිසි ක්‍රමවේදයක් පවතිනද ඔබ වහන්සේ දන්නේ. වංගීස ඒ ක්‍රමවේදය ලෝකෙට දේශනා කරන්න තමයි භාගතුන් වහන්සේ ලෝකෙට පහළ වෙන්නේ. මොකද්ද ඒ ක්‍රමවේදය? ඒ උත්තරීතර නිර්වාණ ධර්මයේ මාර්ගය. අනේ භාගතුන් වහන්සේ මේ කිසිවක් මට අවශ්‍ය නැහැ. මෙච්චර කාලයක් මම ඉගෙන ගත්ත කෙහෙම්මල් විද්‍යාවල් ඔක්කොම දේවල් මට ඔබ වහන්සේගේ අසම සමයේ විද්‍යාව මට කියලා දෙන්නකෝ. එහෙනම් හොඳයි වංගීස පැවිදි වෙයි. ඊට පස්සේ මේ වංගීස තරුණයා පැවිදි වුණා. ඒ අමා ධර්මය අවබෝධ කරගත්තා. නොබෝ කාලයකින් අති උත්තරීතර අරිහත් ඵලයටපත් වුණා. සියලු උපත් අවසන් කරලා. දුගතියවත් සුගතියවත් නැවත උපතක් නැහැ. අන්න අමරණීය වුණා. අන්න අමරණීයත්වය. අන්න වංගීස තරුණයා මේ අමරණීයත්වය දැක්කා. දැක්කා සුගතියෙත් උපදින්න නැත්නම් දුගතියෙත් උපදින්න නැත්නම් එතන මරණයක් නැහැ.
එතන ජරාවක් නැහැ, මරණයක් නැහැ, අජරාමර නිවන. එහෙනම් ඒ අති උත්තරීතර නිවන අවබෝධ කරගෙන උන්වහන්සේ දා සදාතනික අසංකතයටපත් වුණා. එහෙනම් එපමණක් නෙවෙයි හැම ආකාරයකටම මේ අසංකත ධාතුව ගැන විග්‍රහ වෙනවා. එහෙනම් පින්වතුනි මේ අමරණීයත්වය කියලා කියන්නේ පවතිනක් නෙවෙයි කොහිවත්. එහෙමනොත් එයා සංගත ධර්මයක් වෙනවා. නොපවතිනක් කිව්වමත් වැරදි. එහෙනම් පවතිනක් සහ නොපවතිනක් කියන අන්ත දෙකට වැටෙන්නේ නැතුව අපි නුවණින් දකින්න ඕන. හේතු නිරුද්ධ වූ කල්හි පවතින ස්වභාවයයි කියලා. ඒ ස්වභාවය පවතිනවද නොපවතිනවද කියලා තර්ක කරන්න ගියාම අඥානී බවට පත් වෙනවා. දුෂ්ප්‍රඥ මොකද? සර්වඥ භාවය Tamanට නැහෙනි. සර්වඥ ගෝචර දහම් තමන් විවේචනය කරන්න යනවා තමන්ගේ අඥාන කමින්. නැත්තම් ඒ අචින්ත ධර්ම තමන්ගේ පටු මනසින් මෙනෙහි කරන්න ගිහිල්ලා අමාරු වැටින්. ඒ නිසා දේශනා කරපු ධර්මය අවබෝධ කරගන්න පුළුවන් මට්ටමක් අපිට තියෙනවා. ඒ මට්ටමට එහා අපි තමන්ගේ සීමාව දන්නසෝ ගමන් කරන්න ගියොත් අවසානයේ පුපුරලා මැරෙන්නත් පුළුවන්. පිම්බිලා වැඩි වෙච්ච අර ගෙම්බා වගේ අවසානයේ. ඒ නිසා පින්වතුනි මෙන්න මේ ධර්මය අපි මෙසේ දරා ගන්නට ඕන. එහෙනම් ඒ අමරණීය භාවය කියන එක මෙයමා ධර්මයේ තුලින්මයි උදා වෙන්නේ. වෙන කිසිම ක්‍රමවේදයක් නැහැ. මීට ඉස්සෙල්ලා හිටපු හිස් මිනිස්සු එහෙම උත්සාහගත අමරණීය වෙන්නේ. සමහර ඔය ග්‍රීසියෙම ඔබ දැකලා ඇති. ග්‍රීසියේ මමී කියලා ක්‍රමයක් තියෙනවා. මමියක් හදනවා. මරුණාට පස්සේ එක එක රජවරු මලා හිතාගෙන හිටියේ මහ පොළොවේ හැමදාම ජීවත් වෙයි කියලා අඥාන රජවරු. එහෙම හිතාගෙන අසරණ ජනියා මරමින් රටවල් අල්ලමින් දේපල රැස් කරමින් ධන දහාන්‍ය උපයමින් ධන දහාන්‍ය රැස් කරමින් භාණ්ඩාගාර පුරවමින් අසරණ ජනයාගේ රීරි මාංශ හූරාගෙන කාලා අහිංසක මිනිසයන්ගේ බදු මුදල් ටික ඔක්කොම හොරකම් කරගෙන සැපසේ වැඳබිලා ඒ රජවරු මැරුණා. සැපසේ වැඳබුණා කියලා තමයි හිතන් හිටියේ. අවසානයේ දැන් වැඳබෙනවා හොඳ තැනක. ඉතින් එතකොට ඒ රජවරු මරුණට පස්සෙත් කැමති වුණ නැහැ. කියන්නේ මරුණට පස්සෙත් ජීවත් වෙන්නයි බැලුවේ. මරුණට පස්සෙත් ජීවත් වෙන මල පෙරේතෙක් වරිවෙල්. මල පෙරේතයා කියලා සතෙක් ඉන්නවා කියලා දන්නේ නැහනේ. ඒ නිසා කල්පනා කරා මමියක් වෙලා හරි ඉන්න ඕන. මේ කුණු කය හරි තියෙන්න ඕන තව ලෝකේ. බලන්න මොන තරම් තෘෂ්ණාවක්ද කියලා. මරුණට පස්සේ මේ හිසේ සිට පාදාන්තයේ දක්වා පවතින මේ දෙතිස් කුණුපය කුණු වෙලා වැగిරෙනවා. නහයක් ඇති මිනිසෙට සත්‍යයට ඉන්න බෑ පලාතක. ඒ වගේ කුණු කයක් ආරක්ෂා කරනවා තණ්හා වැඩිකමට මැරිලත් ඒ මල කුණවත් ඉවත දාන්න කැමති නේ. ඒ නිසා මොකද කරේ? ඒකටත් බෙහෙත් දාලා ආරක්ෂා කරලා තියපල්ලා කිව්වා. ඔය පිරමීඩයක් හරි මොකක් හරි හත්තිලව්වක් හදලා ඒක යට. අන්න අමරණීය වෙන්න හදපු හැටි. අඥාන රාජවරු ලෝකේ. ඒ හිතන් හිටියේ අමරණීයයි කියලා ඊට පස්සේ. බෙහෙත් දාලා මල කුණ තිබ්බ කොහේ හරි පෙට්ටියක දාලා. අවුරුදු ගාණක් ගිහිල්ලා ඒක නරක් වෙනවා. අවසානයේ හොයාගන්නකොට දිරලා ගිහින් ඔන්න අමරණීය වෙන්න හදපු හැටි. මේ ඉස්සෙල්ලා මේ මහා පොළොවේ අමරණීය වෙන්න හදපු ගොඩ දෙනෙක් අද මරණීය වෙලා ඉන්නේ. මරණීය වේදනා මැද්දේ විලාප ගහමින් තැවෙනව නිරවල. එනිසා පින්වතුනි අමරණීයත්වයට පත් වෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. හැබැයි ලෝකයේ හිතන ක්‍රමයට නෙවෙයි ඒක. මේ මුළු මහා පොළොවේම ඉන්න මිනිසු ටික මාරලා අමරණීය වෙන්න බෑ. එහෙම නැත්තම් ලෝකෙම තියෙන තරම් ධනෙ එක රාශී කරගෙන අමරණීය වෙන්න බෑ. ලෝකේ ලොකුම බලවතා වුණා කියලා අමරණීය වෙන්න බෑ. ලෝකේ ලොකුම උගතා වුණා කියලා අමරණීය වෙන්න බෑ. ලෝකේ ලොකුම සමතා වුණා කියලා අමරණීය වෙන්න බෑ. අඩුම ධර්මයේ මහා බ්‍රහ්මයා වුණා කියලාවත් අමරණීය වෙන්න බෑ. සක්වලේ ලොකුම කෙනා වුණත් අමරණීය වෙන්නේ නැහැ. අමරණීය වෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අමා ධර්මය අවබෝධ කරගෙන මෙන්න මේ ආස්වාදයේ කාමයේ දුකයි කියලා දැකලා ඒ සියලු ආස්වාදයන්ගෙන් හිත නිදහස් කර ගැනීම, ඒ සියලු ආස්වාදයන් කෙරෙහි ඇති චන්දරාගය දුරු කර දැමීම, සියලු රූප වේදනා සංඥා සංකාර විඥාන කෙරෙහි ඇති චන්දරාගය දුරු කර දැමීම අන්න අමරණීය වෙන ක්‍රමවේදේ. ඒකාන්තයෙන් අමරණීය වෙනවා. මොකද නැවත මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මරණ පහ උපදින්නේ ආයි. චන්දරාගේ දුරු වුණාම සදාහට මේ සියලු රූප වේදනා සංඥා සංකාර විඥාන නිරුද්ධ වෙනවා.
සදාතනික වශයෙන් මනුපාද නිරෝධය. ආය උපදින්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. එහෙනම් අන්න එතනයි අමරණීයත්වයේ පවතින්නේ. මොකද රූපය කියන්නේම මරණය. වේදනා කියන්නේ මරණය. සංඥා කියන්නේ මරණය. සංඛාර කියන්නේ මරණය. විඥාන කියන්නේ මරණය. රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදානස්කන්ධයම මරණයයි. එහෙනම් අමරණීය වෙන්න නම් මෙන්න මේ පංච උපාදානස්කන්ධයම සදාහරම නිරුද්ධ වෙන්න ඕන. අන්න එතනයි අමරණීයත්වයේ පවතින්නේ. එහෙනම් අන්නේ අමරණීය අර්ථෙනුත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ නිවන පෙන්වා දෙනවා, නිවන පනවනවා. එහෙනම් ඒ අමරණීයත්වය කරා ළඟා වෙන්න පුළුවන් ඒකායන මාර්ගය අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ඒ අමෘත මාර්ගය මෘත මැරෙනවා, අමෘත නොමැරෙනවා. අමෘතය කියලා එකක් තියෙනවා දිව්‍ය ලෝකෙත් ආහාරයක්. ඒ අය ඒකට අමෘතය කියලා කියන්නේ ඒ අයගේ ශරීරය මේ මිනිස්යන්ගේ වගේ ජරාටපත් වෙවි, ඒ මොහොතින් මොහොත ජරාටපත් වෙවි විපරිණාමයට යනවා පේන්නේ. ප්‍රකෘතිමත් වෙන හැමතිස්සෙම දෙවියන්ට හිතෙන්නේ අර ලංකාවේ මිනිස්සු අර සින්දුවක් කියන්නේ අර අමරණීය බඹරුව අපි අමරවරම අපට හිමි අපි මැරෙන්නේ නැහැ කියලා. අන්න එහෙම හිතන් ඉන්නේ ගොඩක් මෝඩ දෙවිවරු. ඒ නිසා යාලා හිතනවා යාලගේ වර්ෂ ප්‍රමාණය දැන් තුසිත තවතිසා විතරක් ආයු කාලේ වසර 3 කෝටි 60 ලක්ෂයක්. මෙච්චර කාලයක් ජීවත් වෙනකොට දෙවිවරු මේ අවුරුදු 50ක් 60ක් උපරිම 70ක් ජීවත් වෙන මිනිස්සුත් කියනවානේ අමරණීය බඹරුව අපි අමරවරම අපට හිමි අපි මැරෙන්නේ නැහැ කියලා උඩ පයින්නවා. මේ උපරිම අවුරුදු 60ක් 70ක් ජීවත් වෙන්නේ. ඒ ටිකක් ජීවත් වෙන්නේ හොම්බෙන් අන්තිමට යන්නේ. හොම්බෙන් යන්නේ අන්තිමට. එහෙම යන ගමන් තමයි අර එහෙම කියන්නේ. එතකොට ඒ අවුරුදු 60ක් 70ක් ඒ විදිහට ජීවත් වෙලා අමරණීය කියලා, අමරණීය බඹරු කියලා, අමරණීය වරම අපට හිමි කියලා හිතෙනවා නම් ඒ වගේ ඒ තරම් ඒ විදිහට අඥාන විදිහට අපිට හිතෙනවා නම් සෙල්ලමට හරි හිතෙනවා නම් අර දෙවිවරුන්ට කොහොම හිතෙනවද? ඒ නිසා මේ මොඩ දෙවිවරු ඒ අමෘතය කියලා ඒ පානීයට කියනවා. ඒ කියන්නේ ඒක පානය කරාම මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ජීවත් වෙනවා. අමෘතය බුදුරජාණන් වහන්සේ බෙදා දෙන්නේ. ඒ අමෘතය වළඳන්න පුළුවන් ඕනෑම කෙනෙක්ට මෙයාම ධර්මයට කන් දීලා ධර්මයේ දරාගත්තට පස්සේ ඊට පස්සේ ඒ අමෘතය වළඳනවා. මේ ශාසනෙදි මේ අමෘතය වළඳන්න පුළුවන්කම තියෙනවා. ආයි තව ශාසනයක් ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. ඒ සුප්පයුත්තා මනසා දල්හේන නික්කාමිනෝ ගෝතම ශාසනම්හි තේ පත්තිපත්තා අමතං විගයිහ ලද්දා මුදා නිබ්බුතින් බුජ්ජමාන. ඒ කට්ටියන් අර අමෘත ඉක්මනින්ම වළඳනවා. මේ ශාසනයේදීම වළඳනවා. මේ ජීවිතේදීම කාමෙන් නික්මෙනවා. මේ ජීවිතේදීම කාමෙන් නික්මෙන ඒ බුද්ධ ශ්‍රාවකයා මේ ජීවිතේදීම අමෘතය වළඳනවා. ආයි දිව්‍ය ලෝකේ යන්න ඕනේ අමෘතය වළඳන්න. මෝඩ ජනයාට දිව්‍ය ලෝකෝන අමෘතය වළඳන්න. අඥාන ජනයා සදාතනික අමෘතය වළඳන්න පුළුවන්කම තියෙද්දී తాවකාලික අමෘතයක් හොයනවා. తాවකාලික අමෘතයක් හොයන්නේ සදාතනික අමෘතය ඇති සදාතනික අමෘතය උරුම කරගන්න පුළුවන් උතුම් මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා දිව්‍ය ලෝකයක් යන්නේ කොහොමද කියලා අහනවා ලැජ්ජ නැතුව. ඒක තමයි අඥානකම කියන්නේ. දැන් මේ බණ කියන්නේ මොකටද? අඥානකම නැති වෙන්න. එහෙනම් ධර්මයට කන් දෙනවා නම් හරියට මිනිස්සු අඥානකම නැති වෙන්න ඕන. නමුත් සමහර මිනිසුන්ගේ අඥානකම නැති වෙන්නේ නැහැ. ඒ නිසා මීට අවුරුදු 2කට 3කට ඉස්සෙල්ලා ප්‍රශ්නේ ආයි අහනවාදත්. ඇයි ඒ? අඥානකම නැති වෙලාම නැහැ කියන්නේ බණ අහලම නැහැ බොරු. මනහන්නේ. බණ අහනවා ස්වාමීන් වහන්සේ අපි අහනවා. ඇහුවොත් එහෙම ඔහොම තමයි කියන්නේ. හිතන් ඉන්නේ බණ අහනවා කිව්වහම අපි රැවටෙනවා කියලා. හිතාගෙන යන්නේ හාමුදුරු රැවට්ටුවා කියලා හොඳට බොරුවක් කියලා. අපි අහනවානේ බණ. බණ අහනවා හෝ නාහනවා හෝ තම තමන්ගේ කාර්යයක්. ඊට අනුකූලව තමන්ට ලැබෙයි අමරණීයත්වය හෝ මරණීයත්වය. ඒ නිසා එදාට බලා ගන්න පුළුවන් ඇත්තටම බණ ඇහුවද නැද්ද කියලා. ඒ නිසා මෙන්න මේ අර්ථෙනුත් ඔබ නිවනක් දකින්න ඕන අමරණීය කියන අර්ථයෙන්.
අමරණීයත්වය, මරණය අවසන් කරන අර්ථය. අමූර්තය, අමූර්තය කිව්වේ ඒ අමරණීයත්වයට මරණය අවසන් කරන බැවින්. එහෙනම් පින්වතුනි ඔය විදිහට නිස්සරණාර්ථය, විවේකාර්ථය, නිස්සරණාර්ථය ඊළඟට විවේකාර්ථය, අසංකතාර්ථය සහ අමූර්ත කියන අර්ථය, අමරණීයත්වය කියන අර්ථය, මෙන්න මේ අර්ථ හතරෙන් නිවන තේරුම් ගන්න ඕන, නිවන ගැන ප්‍රකාශ කරන්න ඕන. මෙන්න මේ අර්ථ හතරේ පිහිටාගෙන එහෙනම් උතුම් වූ ශ්‍රී සද්ධර්මයට කන් දෙමින් කටයුතු කරන අපගේ බුද්ධ ශ්‍රාවකයන්ට මේ කියන අර්ථ හතරම අඩු වැඩි වශයෙන් අවබෝධ වෙලා තියෙනවා. එයාට වැටහෙනවා මේ සියලු සංසාර දුකෙන් නිදහස් වීම යනු නිස්සරණේ බව. චන්දරාගේ ප්‍රහාණය නිස්සරණේ බව වැටහෙනවා. චන්දරාගේ ප්‍රහාණය විවේකයේ බව වැටහෙනවා. චන්දරාගේ ප්‍රහාණය අසංකත ස්වභාවය බව වැටහෙනවා. අසංකතේ බව වැටහෙනවා. චන්දරාගේ ප්‍රහාණය අමෘතේ බව වැටහෙනවා. එහෙනම් මෙන්න මේ කිව්ව අර්ථ හතරෙන් නිවන දකින්නවා ආර්ය ශ්‍රාවකයෝ. හොඳයි, ඒ දහම් ව්‍යාකරණය එසේ දරා ගන්නට ඕන.